අයිබෝවන් අපි අද ආර්ථික විද්‍යා විෂයේ විෂය නිර්දේශය ආවරණය කිරීමේ අපේ අලුත්ම වැඩසටහන යටතේ අපි කිව්වා පාඩම් දෙකම එක විදිහට යන්නේ කියලා. අවසාන පාඩම් ටික අපි එකක් තමයි අන්තර්ජාතික වෙළඳාම අනිත් එක ආර්ථික වර්ධනය හා සංවර්ධනය. ආර්ථික වර්ධනය හා සංවර්ධනය. දැන් මේකේ මේ වන විට 50% විතර අපි කරලා තියෙන්නේ. ඒතකොට තව ටිකයි මේක ඉවර කරන්න තියෙන්නේ. දැන් මේක ගිය සතියේ අපි පටන් ගත්තා. පටන් ගන්න ඒකේ ආර්ථික වර්ධනය කියන කෑල්ල තමයි පටන් ගත්තේ ගිය සතියේ. ඒතකොට දැන් මේ අන්තර්ජාතික වෙළඳාම ආර්ථික වර්ධන සංවර්ධන දෙකම අපි මේ මාසෙ පුරාවටම කරනවා. ඒතකොට දැන් ගිය සතියේදී ඔයාලා ආර්ථික වර්ධනය හා සංවර්ධනයේදී ආර්ථික වර්ධනය කියන කොටස ගැන අධ්‍යයනයක් කරා. ඒක ඉගෙන ගත්ත එකේ ප්‍රශ්න කරා. අද කරන්න හදන්නේ අන්තර්ජාතික වෙළඳාම. දැන් අන්තර්ජාතික වෙළඳාමයේ අද අපි පටන් ගන්න හදන්නේ ගෙවුම් ශේෂ ලේඛනය කියන තැන. ගෙවුම් ශේෂ ලේඛනය කියන තැන. දැන් මේ ගෙවුම් ශේෂ ලේඛනයට කලින් ටික කරලා තියෙනවා. සමහර ළමයි යම් යම් තැන්වල තමයි ඉගෙනගෙන තියෙන්නේ. සමහර කට්ටිය ටිකයි, සමහර කට්ටිය ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. සමහර කට්ටිය 60ක් විතර ඉගෙනගෙන තියෙන්නේ. ඒතර ගැටලුවක් කරගන්න එපා. පන්ති පටන් ගත්තට පස්සේ මේ මෙන්න මේ මුල් ටික ඉගෙන ගන්න ඔයාලට අවස්ථාවක් මම හදලා දෙන්නම් පන්ති කාමරය තුල. හරි? දෙන්න. අපි ගෙවුම් ශේෂ ලේඛනයේ ඉඳලා ඉස්සරහට යන් ඔයාලා යම් කෙනෙක් තනින් තන ඉගෙනගෙන ඇති. නමුත් ගෙවුම් ශේෂ ලේඛනය කියන අලුත් මාතෘකාවක්. එතකොට මේ අලුත් මාතෘකාවෙ ඉඳලා යනකොට ඔයාලට පුළුවන් හැම කෙනෙකුටම අල්ල ගන්න මේ වැඩේ. ඒ වගේම මේ මුල් කොටස් ටික අන්තර්ජාතික වෙළඳාම මුල් කොටස් ටික තනින් තන ඔයා අල්ලගෙන ඇති. එක පොත් බලලා ඇති, කවුරු හරි කියලා දුන්නක් දෙයක් අහලා ඇති. ඒ වගේ කිසිම පිළිවෙලක් නැහැ. විධිමත් වැඩ පිළිවෙලක් යටතේ පන්ති ආරම්භ කළාට පසු මේ ගෙවුම් ශේෂ ලේඛනයට කලින් කොටස ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික වර්ධනය හා සංවර්ධනය මේක අපි දැන් දිගටම ඉස්සරහට කරගෙන යනවා. ඒතර මේක කොහොමත් අපි යනවා මේකත් එක්ක මේ අන්තර්ජාතික වෙළඳාම යනවා. එතකොට දැන් ගිය සතියේ කරේ ආර්ථික වර්ධනය කියන එක හා සංවර්ධන අවසාන පාඩම. දැන් අද අන්තර්ජාතික වෙළඳාම. මම කිව්වා මේ සතිය තුල මේ පාඩම් මේ මාසෙ තුල මේ පාඩම් දෙකම ඔයාලට ඉගැන්වීමක් කරනවා. මොකද හේතුව ඒ තුලින් අපිට පුළුවන් වෙනවා සිලබස් එක ඉක්මනටම කව ගන්න. මොකද පාඩම් දෙකම එකපාරේ යන නිසා. හරි? දැන් එහෙනම් අපි ගෙවුම් ශේෂ ලේඛනයට සම්බන්ධ වෙමු. ගෙවුම් ශේෂ ලේඛනය හරි. මෙතන මේ ගෙවුම් ශේෂ ලේඛනය කියලා කියන්නේ අපි කිසියම් රටක් ලෙස අපි ගමුකෝ ඔයාලා හිතන්න මෙහෙම ශ්‍රී ලංකාව කියලා පුතේ. දරුවෝ දැන් හිතන්න මේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව. අපි ඒකට තවත් රටක් ගමු ඉන්දියාව. මේ රටවල් දෙකක් ගැන කල්පනා කරන්න. ඉන්දියාව. එතකොට මේ ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමග සිදු කරන ආර්ථික ගනුදෙනුවලදී හරි මුදල් ගලා ඒම් සහ ගලා යෑම් සිදු වෙනවා. මුදල් ගලා යෑම්. හරි? රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන ආර්ථික ගනුදෙනුවලදී මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් සිදු වෙනවා. මුදල් ගලා ඒම මුදල් ගලා යෑම මෙන්න මෙහෙම සිදු වෙනවා. එතකොට මෙන්න මේ මුදල් ගලා ඒම් සහ මෙන්න මේ මුදල් ගලා යෑම් අපේ රටට එනවා. මුදල් ගලාගෙන ගනුදෙනුවලදී අපේ රටින් පිට රටවලට මුදල් ගලාගෙන යනවා. මෙන්න මේ මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් සටහන් කරන ලේඛනයට තමයි අපි කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනය. එතකොට ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ මොකද්ද? කිසියම් රටක්
ලෝකයේ වෙනත් රටක් සමග ආර්ථික ගනුදෙනු සිදු කරද්දී සිදුවන මුදල් ගලා ඒම් සහ ගලා යෑම් සටහන් කරන ලේඛනයට තමයි අපි කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනය. ගෙවුම් ශේෂ ලේඛනය දිත්ත සටහන් මූල ධර්මයට අනුව තමයි හදන්නේ. දිත්ත සටහන් මූල ධර්මයට අනුව තමයි හදන්නේ. දිත්ත සටහන් මූල ධර්මයට අනුව තමයි හදන්නේ. දැන් මේ දිත්ත සටහන් මූල ධර්මයේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ වත්කම් කියන මූල ධර්මය. මේක කොමස් කරන ළමයි නම් මේ වත්කම් මූල ධර්මය මොකක්ද කියන එක දන්නවා. හැබැයි ආර්ට් කරන ළමයිට නම් වත්කම් මූල ධර්මය කියන එක ගැන වැඩි අවබෝධයක් නැහැ. නමුත් ඔබ විභාග ශාලාවට මතක තියාගන්න දිත්ත සටහන් මූල ධර්මයට තමයි සටහන් කරන්නේ. ඒ දිත්ත සටහන් මූල ධර්මය තමයි වත්කම් මූල ධර්මය. මේ දිත්ත සටහන් මූල ධර්මයට අනුව හර සහ බැර කියලා තීරු දෙකක් මේ ලේඛනයේ තියෙනවා. මේ ලේඛනයක් කියලා කියන්නේ මේ වගේ එකක් නේ. මෙන්න ලේඛනයක් කියන එක ස්වභාවය මේ වගේනේ. ඒතර මේ ලේඛනයේ හර සහ බැර කියලා තීරු දෙකක් තියෙනවා. අපි ඒක මේ විදිහට දාමු. හර සහ බැර. හර සහ බැර කියලා තීරු දෙකක් තියෙනවා. මෙන්න මේ හර සහ බැර කියන තීරු දෙක තුල මෙන්න මේ ආර්ථික ගනුදෙනු දානවා. ඒ ආර්ථික ගනුදෙනු වල මොනවද දාන්නේ? මුදල් ගලාගෙන එන ඒවා ටිකයි මුදල් ගලාගෙන යන ඒවා ටිකයි අපි සටහන් කරලා දානවා. කොහෙද දාන්නේ? මෙන්න මේ ලේඛනය තුල. එතකොට මේ ලේඛනේ වාර්තා කරද්දී මෙන්න මේ බැර තීරුවේ සියලුම මුදල් ගලා ඒම් සටහන් කරනවා. සියලුම මුදල් ගලා ඒම් තියෙනවා නම් මේ ලේඛනේ ඔක්කොම බැර තීරුවේ තමයි දාගෙන යන්නේ ලේඛනේ හදනකොට. මුදල් ගලාගෙන එන ඔක්කොම ටික බැර තීරුවේ දානවා. ඒතර අපේ රටෙන් පිට රටට මුදල් ගලාගෙන යන ටික අපි දානවා හර තීරුවේ දානවා. එතකොට මුදල් ගලා යෑම් සිදු වෙනවා නම් මේ ආර්ථික ගනුදෙනු වලින් එතකොට ඒ ගලාගෙන යන ඒවා ටික අපි හර තීරුවේ දානවා. එන්නේ එහෙමයි මේ ගෙවුම් ශේෂ ලේඛනයේ හැදෙන්නේ. එතකොට ඔබ දන්නවා දැන් ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ මොකක්ද? එක දිත්ත සටහන් මූල ධර්මයට අනුව දාන්නේ. කොහොමද දාන්නේ දිත්ත සටහන් මූල ධර්මයට අනුව? මුදල් ගලාගෙන එනේවුවා බැර තීරුවේ දාගෙන යනවා. මුදල් ගලාගෙන යනේවුවා හර තීරුවේ දානවා. එහෙම දාලා තමයි අපි මේ ගෙවුම් ශේෂ ලේඛනය හදන්නේ. දැන් අපි සරලව හිතමු. භාණ්ඩයක් අපනයනය කරනවා. අපනයනය කරනවා කියන්නේ මොකද්ද? පිට රටට යවනවා. පිට රටට යවපු ගමන් අපිට සල්ලි එනවද? අපෙන් පිට රට යනවද? අපිට සල්ලි එනවා. අපි ඇමරිකාවට ඇඟලුම් යවුවම ඇමරිකාවෙන් අපිට ඩොලර් එනවා. එහෙනම් මුදල් ගලා ඒම. ගලා ඒමක් නම් ගෙවුම් ශේෂ ලේඛනයේ බැර තීරුවේ දානවා. හරි අපි හිතමුකෝ දැන් අපේ රටේ ඒ මුදල් ගලා ඒම එහෙම තිබ්බට අපි හිතමු මෙන්න මේ විදිහට. අපි ජපානයේ මෝටර රථ ආනයනය කරනවා. ජපානයේ මෝටර රථ ගෙන්නනකොට අපි දන්නවා අපේ රටේ තිබ්බ මුදල් ටිකක් ජපන් යෙන් එහෙම නැත්නම් ඩොලර් මොනවා හරි අපේ රටේ තිබ්බ විදේශීය මුදල් ටිකක් ජපන් රජයට යනවා. අපේ රටින් ඒ රටට ගලාගෙන යනවා. එහෙනම් ඒක මුදල් ගලා යෑමක්. භාණ්ඩ ආනයනය කරද්දී මුදල් ගලාගෙන යනවා. භාණ්ඩ ටික අපිට ලැබෙනවා. අපි සල්ලි ටික දෙනවා. එහෙනම් මුදල් ගලා යෑමක් සිදු වෙනකොට ඒ ගලා යෑම හර තීරුවේ දානවා. කොයි වෙලාවකවත් ළමයිනේ මෙතන අර වත්කම් මූල ධර්මයේ කියන එක අනුව ඔයා ඒක අර accounting විදියට ෆන්ක්ෂන් වෙනවා තමයි. නමුත් ඔයා ඒක මෙතන විශාල ඇප්ලයි කිරීමක් හිතන්න එපා. මොකද එතකොට ඔයාලට ගෙවුම් ශේෂ ලේඛනයේ නිකන් අර අපහසුතාවයක් ගොඩනගෙන්න පුළුවන්. මම මේ දිත්ත සටහන් මූල ධර්මයට අනුව වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පුළුල් විස්තරයක් පැහැදිලි කරන්නම්. නමුත් ඒකේ සැබෑ ලෙස සිදුවෙන දේ ලේසියෙන්ම හඳුනා ගන්න මෙහෙමයි. රටකින් ලෝකේ වෙනත් රටකින් අපේ රටට මුදල් ගලාගෙන එනෙව්වා ලේඛනයේ තුර බැර ලෙස දාන්න. අපේ රටින් ලෝකේ වෙනත් රටකට මුදල් ගලාගෙන යනවා නම් ඒවා තීරුවේ හර ලෙස දාන්න. එහෙනම් ඔබ දන්නවා ගෙවුම් ශේෂ ලේඛනයේ තුල වෙන්නේ මොකක්ද? රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන ආර්ථික ගනුදෙනු වලදී සිදුවන මුදල් ගලායම් සහ
ගලා යෑම වාර්තා කරන ලේඛනය ගෙවුම් ශේෂ ලේඛනය. ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය තමයි මේ පේන්නේ හරබැර කියලා තීරු දෙකක්. ගෙවුම් ශේෂ ලේඛනයේ ගනුදෙනු දාන්නේ තිත්ත සටහන් මූල ධර්මයට අනුව. ඒ තිත්ත සටහන් මූල ධර්මයට අනුව දානකොට සාමාන්‍යයෙන් බැර තීරුවේ දාන්නේ හැම විටකම රටට මුදල් ගලාගෙන එනෙව්වා. හර තීරුවේ දාන්නේ සෑම විටම රටෙන් පිටරටකට මුදල් ගලාගෙන යනෙව්වා. ගෙවුම් ශේෂ ලේඛනයේ තැන් ටික හයිලයිට් කරගන්න. මේකේ මූද්‍රිත නිබන්ධන ඔබට උපකාරක පන්ති අපි සජීව පන්ති පටන් ගත්තට පසු ලබා දෙන්නම්. එතකල් Tamanට පුළුවන් නම් print කරගන්න. සමහර විට අපි ඊළඟ සතියේ ඉඳලා සිසිජි ආයතෙන්ට ඇවිල්ලා ටියුට් ගන්න වැඩපිළිවෙලක් හදන්නම්. ඒක ගැන අපි group එකේ කියනකල් දැන්න තියෙන PDF එක නම් ඒක පොතක හරි ලියාගෙන මේ තැන් ටික highlight කරගන්න. මොකද අපිට අවස්ථාව ලද විදිහට අපි වැඩ කරමු. ඒක තමයි මම හිතන්නේ හොඳම විදිහ. අපිට ඇත්තටම ටියුට් බෙදීම සඳහා ගොඩක් සමහර විට ගුරුුරු කරනවා. අපිත් උත්සාහ කරනවා ටියුට් බෙදන්න. නමුත් පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේකේ අර ටියුට් බෙදීමේදී අර වෛද්‍ය නිර්දේශිත දේවල් මගහැරීමක් දෝ කියලා අපිට පොඩි හැඟීමක් තියෙනවා. නමුත් අපි උත්සාහ කරන්නම් ඔයා ටියුට් ටික දෙන්න. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහෙම ගැටලුවක් නැහැ කියලා පැහැදිලි නිර්දේශයක් ඉදිරිපත් වුණොත් අපිට මේක අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. මම දැක්කා ඒ පුළුවන් තරම් නිබන්ධන ඊමේල් කරලා හෝ WhatsApp කරලා හෝ ඒ විදිහට දෙන්න කියලා. මොකද ඒක තමයි අත්‍තරම ඉල්ලීම කරලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් උත්සාහයක් කරන්න ටියුට් එක කොහොම හරි දෙන්න මේ වාතාවරණ තවදුරටත් යහපත් වෙන්න ඊළඟ සතිය විතර වෙනකොට. ඒකයි මම තව පොඩ්ඩක් නතර කරලා තියන්නේ. ඊළඟ සතිය විතර වෙද්දී එහෙම වුණොම ඔයාලට ටියුට් එක PDF එක ගන්න ඕනේ නැහැ. print කරලාම ගන්න පුළුවන්. ඉතින් කොහොම වෙතත් පන්ති පටන් ගත්තට පස්සේ මේ සියල්ලටම අදාළ මුද්‍රිත නිබන්ධන ටික ඔයාලට ලබා දෙනවා. එහෙනම් දැන් ටියුට් එකට අදාළව ඒ නෝට් එක පැහැදිලිව පේනවා ඇති. ඔබ ඒ තැන් විවිධ තැන් highlight කර ගන්න ඕනේ. ඔබ ඊටමත් වැදගත් ඒ සැලකෙන තැන් ටික highlight කර ගන්න. හරි. දැන් ඊට පස්සෙ ඒ නෝට් එක විනාඩි කිහිපයක් බලලා අපි ඊළඟ කොටසට සම්බන්ධ වෙමු. දැන් අපි ගෙවුම් ශේෂ ලේඛනී කියන කොටස තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් එතකොට පුතේ දැන් අපි ඊළඟට කතා කරන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතියේ තියෙන ගිණුම්. දැන් ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතියේ තියෙන ගිණුම් බැලුවොත් ඔබට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රධාන ගිණුම් තුනක් හඳුනා ගන්න. එකක් ජංගම ගිණුම, අනිත් එක ප්‍රාග්ධන ගිණුම, හරි, අනිත් එක මූල්‍ය ගිණුම. සමහර පොත්පත්වල මේ දෙක එකතු කරලා දීලා තියෙනවා මෙහෙම ජංගම හා ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම කියලා. නමුත් අපිට තුනකට බෙදලා හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම මේක ඇයි මේ ගිණුම් කියන වචනේ මේ භාවිතා වෙලා තියෙන්නේ? අපි දන්නවා දැන් හරබැර දිත්ත සටහනකට ගනුදෙනු වාර්තා වෙනවා නම් අපි අනිවාර්යෙන් ඒවා ගිණුම් ලෙස දකිනවා. හරබැර ආකෘතියකට නැත්නම් හරබැර දිත්ත සටහන් මූලධර්මයකට වාර්තා වෙනවා නම් ඒ ආකෘතිය අපි ගිණුම් ලෙස දකිනවා. ඒක නිසා තමයි දැන් මේ ප්‍රාග්ධන ගිණුම කියන නම තියෙන්නේ. ජංගම ගිණුම කියන නම තියෙන්නේ. මූල්‍ය ගිණුම කියන නම තියෙන්නේ ඒකයි. ඒ හරබැර මූල ධර්මයකට යන නිසා ඒ ආකෘතිය අපි ගිණුමක් ලෙස දකිනවා. හොඳයි, දැන් මේකේ මේ ගිණුම් තුනේ අපි ඉස්සල්ලාම සාකච්ඡා කරන්න හදන්නේ ජංගම ගිණුම කියන එක. දැන් හැම ළමයෙක්ම ජංගම ගිණුම කියන කොටසට සූදානම් වෙන්න. මොකද්ද ජංගම ගිණුමක් කියලා කියන්නේ කියන එක තමයි දැන් පුතාලා ඉගෙන ගන්න හදන්නේ. හොඳයි, දැන් අපි ජංගම ගිණුම ගැන කතා කරන්නේ. දැන් මේ ජංගම ගිණුම කිව්වම ඒක ප්‍රධාන උපගිණුම් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. ඒක ඕනනම් හතරක් කියන්නත් පුළුවන්. අපි තුනකට හදාගමු. භාණ්ඩ හා සේවා ගිණුම, භාණ්ඩ හා සේවා ගිණුම, ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ඊළඟට ද්විතීක ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම. එතකොට මේ ජංගම ගිණුම ප්‍රධාන උපගිණුම් තුනක් යටතේ හැදෙනවා. මොකක්ද? භාණ්ඩ හා සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීක
ආදායම් ගිණුම. මේකේ අපි පළමුව ඉගෙන ගන්නවා භාණ්ඩ හා සේවා ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. මේකෙදි භාණ්ඩ හා සේවා ගිණුම කියන එක මම මෙන්න මෙහෙම කතා කරන්නම්. භාණ්ඩ හා සේවා ගිණුමේ හරි මුලින්ම මම ඔයාලට පැහැදිලි කරන්නම් භාණ්ඩ ගිණුම ගැන. මොකද මේක දෙකකට අපිට කඩන්න පුළුවන් කොටස් දෙකකට භාණ්ඩ ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම කියන එක භාණ්ඩ ගිණුම සේවා ගිණුම කියලා කොටස් දෙකකට කඩන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ ජංගම ගිණුම ප්‍රධාන ගිණුම් තුනක් යටතේ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක හතරකට හදා ගන්නත් පුළුවන්. භාණ්ඩ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීයික ආදායම් ගිණුම කියලා. ඉතින් ඒ තම තමන්ට කැමති විදිහට ඒක ලියන්න පුළුවන්. හොඳයි දැන් අපි භාණ්ඩ ගිණුම කියන එකට කියන වෙන නමක් තමයි වෙළඳ ගිණුම. දැන් ඔයාලා ඒක නම් අහලා ඇති. වෙළඳ ගිණුම. ඊළඟට මේ භාණ්ඩ S2කට පේනවනේ නේද? නිසා අපි මේක දකිනවා දෘශ්‍ය ගිණුම නේද? දෘශ්‍ය. එතකොට මොකක්ද ඇත්තරම මේ භාණ්ඩ ගිණුම එහෙමත් වෙළඳ ගිණුම කියන්නේ? එතකොට ඔයා ඒක ගැන කතා කරද්දී කල්පනා කරලා අපි කොතනද මේ ඉන්නේ? අපි ඉන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ. ගෙවුම් ශේෂ ලේඛනේ මොනවා ගැනද කතා කරන්නේ? රටක් තවත් රටක් එක්ක සිදු කරන ගනුදෙනු. එහෙනම් භාණ්ඩ ගිණුමේ මොනවද දානව ඇත්තේ? රටක් තවත් රටක් සමග සිදු කරන භාණ්ඩ ගනුදෙනු නේද? එහෙනම් මොකක්ද? කිසියම් රටක් අපි මේක නැවත ගමු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටක් අපි මේකට ගමු ජපානය මේක ශ්‍රී ලංකාව ගමු කිසියම් රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන භාණ්ඩ අපනයන හා ආනයන කටයුතු වාර්තා වෙන ගිණුමට අපි කියනවා වෙළඳ ගිණුම, භාණ්ඩ ගිණුම, එහෙම නැත්නම් දෘශ්‍ය ගිණුම කියලා. ඒතොර රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන භාණ්ඩ හා සේවා අපනයන සහ ආනයන කටයුතු සටහන් කරන ගිණුමට තමයි අපි කියන්නේ වෙළඳ ගිණුම, එහෙම නැත්නම් භාණ්ඩ ගිණුම, එහෙම නැත්නම් දෘශ්‍ය ගිණුම කියලා. දැන් භාණ්ඩ හා සේවා අපනයනය හා ආනයනය වාර්තා වෙනවා කියලා අපි වෙළඳ ගිණුම තුල සාකච්ඡා කරන අතරම තව අපි මේකට අලුත් ආකෘතියට අනුව එකතු කරනවා අලුත් ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතියට අනුව අපි තවත් මේකට එකතු කරනවා මූල්‍ය නොවන රන් ලැබීම් සහ මූල්‍ය නොවන රන් ඒ කියන්නේ රත්රන් ගෙවීම්. මෙන්න මේ දෙකත් අද වෙනකොට අලුත් ආකෘතියට අනුව තියෙන්නේ මේ වෙළඳ ගිණුම ඇතුලේ. එහෙනම් අපි වෙළඳ ගිණුමේ පැහැදිලි කිරීම තුල කියන්න ඕනේ ශ්‍රී ලංකාව ලෝකයේ නැත්නම් කිසියම් රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන භාණ්ඩ අපනයන සහ ආනයන කටයුතු මෙන්ම මූල්‍ය නොවන රන් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු වාර්තා වෙන ගිණුම වෙළඳ ගිණුම කියලා අපිට පරිපූර්ණ නිර්වචනයක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් පොත්පත්වල තියෙන්නේ භාණ්ඩ අපනයන සහ ආනයන කටයුතු වාර්තා වෙන ගිණුම වෙළඳ ගිණුම කියලා. ගොඩක් ගුරුවරු මේකත් මෙන්න මේ කෑල්ල පැහැදිලි කරන්නෙත් නැහැ. නිකම්ම ගෙවුම් ශේෂ ලේඛනයේ ඇතුළට දාලා හදන එක විතරයි කරන්නේ. නමුත් මේක හරියට පැහැදිලි කරගත්තොත් අපි රටක් ලෝකයේ වෙනත් රටක් සමග භාණ්ඩ හා සේවා අපනයන සහ ආනයන කටයුතු මෙන්ම මූල්‍ය නොවන රන් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනුද වාර්තා වෙන ගිණුම වෙළඳ ගිණුම ලෙස සැලකේ. හැබැයි මේකේ ප්‍රමුඛ ස්ථානයේ තියෙන්නේ මෙන්න මේ භාණ්ඩ අපනයන සහ ආනයන සම්බන්ධ. හරි. එතකොට අපි ඒක ගැන ඊළඟට අපි කතා කරමු. හොඳයි අපි දැන් ඊළඟට කතා කරන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ මේ වෙළඳ ගිණුමේ නිර්වචනයෙන් පස්සේ මේකේ ශේෂය ලබා ගන්න විදිහ. වෙළඳ ගිණුමේ ශේෂය අපි ගත්තම ධන ඍණ කියලා ශේෂ වර්ග දෙකක් දකිනවා. ධන සහ ඍණ හඳුනා ගන්න ශේෂ අපි අපනයනය ඍණ ආනයනය. හරි. එතකොට මේ භාණ්ඩ අපනයනය භාණ්ඩ ආනයනය ඒ වගේම පුතේ දැන් අලුත් එකේ මම කිව්වා තව මේකට එකතු වෙන්න ඕනේ කියලා මූල්‍ය නොවන රන් ලැබීම් අඩු කිරීම මූල්‍ය නොවන රන් ගෙවීම්. හරි. රන් ගෙවීම මේ දෙක මෙන්න මේ ටික. එතකොට මෙන්න මේ ටික වෙනස තමයි අපිට ශේෂයේ වශයෙන් ලැබෙන්නේ. හරි.
ඉතින් සරලව දැන් මේ මූල්‍ය නොවන රන් ලැබීම මූල්‍ය නොවන රන් ගෙවීම සම්බන්ධයෙන් අපි බොහෝ විට අවධානය යොමු කරන අඩු වුණත් ඒක වෙළඳ ගිණුම තුල තියෙනවා. හරි. එතකොට මේවා අවසානයේදී බැලන්ස් වෙලා තමයි අපි වෙළඳ ගිණුමේ ශේෂය ගන්නෙ. එතකොට නව ආකෘතියට අනුව අපි හිතමුකෝ මේ වෙළඳ ගිණුමේ ශේෂය ආවා කියලා 200ක් ධන 200ක් ආව නම් ඒකේ තේරුම තමයි වෙළඳ ගිණුමේ ශේෂයේ අතිරික්තයක් තියෙනවා කියන එක. හරි වෙළඳ ගිණුමේ ශේෂයේ අතිරික්තයක් තියෙනවා කියන එකයි ඒකේ අදහස. ඒ වගේම දැන් මේ අපනයන ආනයන අතර වෙනසෙන් අපිට ඍණ ආවොත් එහෙම ඍණ ආවොත් අපි හිතමු ඍණ 150ක් ආවා කියලා මේ කරුණු ටික බැලන්ස් කරලා අපි ඒක දකිනවා වෙළඳ ගිණුමේ හිඟයක් කියලා. එහෙනම් වෙළඳ ගිණුමේ හිඟයක් කියන්නේ මොකක්ද සහ වෙළඳ ගිණුමේ අතිරික්තයක් කියන්නේ මොකක්ද කියලා දන්න ඕන. අතිරික්තයක් කියන්නේ වෙළඳ ගිණුම තුල මේ අපනයන සහ ආනයන අතර වෙනස එහෙම නැත්නම් මූල්‍ය නොවන රන් ලැබීම මූල්‍ය නොවන රන් ගෙවීම මේ කාරණා දෙකම තුලනය කරලා ලැබෙන අගය ධන පිළිතුරක් නම් ඒක වෙළඳ ශේෂ අතිරික්තයක් මේ කාරණා දෙකම බැලන්ස් කරලා ලැබෙන පිළිතුර ඍණ ඉලක්කමක් වෙනවා නම් ඒක වෙළඳ ගිණුමේ හිඟයක් බවට පත් වෙනවා. දැන් අපි ඕකට අදාළව අපි අභ්‍යාසත් ওই නිබන්ධනය සඳහන් කරලා තියෙනවා. එතකොට අපි ඒක ටියුට් එකත් එක්කම ඒක අපි සාකච්ඡා කරමු. දැන් ඔබ ඉගෙන ගන්න ඕන කාරණා ටික තමයි මම මේ පැහැදිලි කරේ. දැන් මම ආපහු මොනවාද මේ කිව්වේ කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි ඉන්නේ භාණ්ඩ හා සේවා ගිණුම. ඒකේ භාණ්ඩ ගිණුම හේවත් වෙළඳ ගිණුම දෘශ්‍ය ගිණුම ගැනයි කතා කරන්නේ. පළමුව ඒකේ නිර්වචනය කතා කරා භාණ්ඩ අපනයන ආනයන කටයුතු මෙන්ම මූල්‍ය නොවන රන් ලැබීම් සහ ගෙවීම් කටයුතු වාර්තා වෙන ගිණුම වෙළඳ ගිණුම ලෙස අපි දැක්කා. වෙළඳ ගිණුමේ ශේෂයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ ශේෂේ ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ධන ගන්නවා කියන එකේ තේරුම භාණ්ඩ අපනයනින් භාණ්ඩ ආනයනයේ වෙනස ගන්නවා කියන එක නෙවෙයි. භාණ්ඩ අපනයනින් භාණ්ඩ ආනයනයේ වෙනස වගේම මූල්‍ය නොවන රන් ලැබීම් වලින් මූල්‍ය නොවන රන් ගෙවීම් ලබා ගන්න වෙනසත් එකතු වෙලා එන සමස්ත පිළිතුර තමයි ධන වෙන්න ඕන. හරි. දැන් භාණ්ඩ අපනයන ආනයන අතර වෙනස ගත්තා. මූල්‍ය නොවන රන් ලැබීම් මූල්‍ය නොවන රන් ගෙවීම් අතර වෙනස ගත්තා. ඒ දෙක එකතු කරලා තමයි අපි ශේෂයක් හඳුනාගන්නේ. ඒක තමයි වෙළඳ ගිණුමේ ශේෂය. එතකොට ඒ ශේෂයේ ධන නම් එක වෙළඳ ගිණුමේවත් භාණ්ඩ ගිණුමේ අතිරික්තයක්. ඒක ඍණ නම් වෙළඳ ගිණුමේ හිඟයක් කියලා අපි දකිනවා. දැන් ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් මේ දැන් භාණ්ඩ අපනයනේ තියෙනවනේ. භාණ්ඩ ආනයනේ තියෙනවනේ. මේ භාණ්ඩ අපනයනේ ගත්තම ඔබ දන්නවා භාණ්ඩ වශයෙන් අපි මොනවාද මේ අපේ රටේ අපනයනේ කරන්නේ. ඒ වගේම මේ භාණ්ඩ ආනයනේ තියෙනවනේ. ඒතර මේ භාණ්ඩ ආනයනේ ගත්තම ඔබ දන්නවා මොනවාද අපේ රට විසින් ආනයනේ කරන දේවල්. ඒක ඔබ අර ගෙවුම් ශේෂ ලේඛනයේ ඉස්සල්ලා අපනයන වෙළඳාම ආනයන වෙළඳාම කියලා එකක් ඉගෙන ගත්තානේ. ඒකෙදි ඔබ මේ අපනයන වෙන්නේ මොනවාද ආනයන වෙන්නේ මොනවාද කියලා දන්නවා. දැන් අපනයන ගත්තොත් එහෙම අපි අපේ රටේ 1977 දී වැඩිපුරම අපනයනයක් තිබ්බ කාලයෙන් කාලයට ක්‍රමානුකූල අඩුවීමක් ඇති වෙච්ච අපනයනයක් තමයි කෘෂි භාණ්ඩ අපනයන. ඒත් අපි තවම කෘෂි භාණ්ඩ අපනයනය කරනවා ටේබල් රබර් වගේ දේවල්. ඒ වගේම කාර්මික භාණ්ඩ අපනයනේ අපි දන්නවා මේ කාර්මික භාණ්ඩ අපනයනය සම්බන්ධයෙන් විශේෂම ඇඟලුම් ප්‍රසිද්ධියක් දකින්නවා. ඊළඟ කංජ සහ වෙනත්. හරි වෙනත් කිව්වත් එකයි ඒ දෙකම එතකොට අල්ලලා කියන්න පුළුවන්. ඊළඟට ආනයන ගත්තම හරිම ලේසි අපි දකිනවා විශේෂයෙන්ම අපේ රටේ වැඩිම ආනයන කරන එකක් තමයි අන්තර් භාණ්ඩ තෙන්නද. අන්තර් භාණ්ඩ ආනයනය කරනවා. පාරිභෝගික භාණ්ඩ ආනයනය කරනවා. හරි. ඒ වගේම තමයි ගොඩක් යන්ත්‍ර සූත්‍ර ආනයනය කරන කෘෂි කාර්මික ශාස්ත්‍රයේ නිෂ්පාදන කර්මාන්ත සඳහා ඒවා අපි දකිනවා ප්‍රාග්ධන භාණ්ඩ කියලා. ඕනනම් මෙන්න මේ ටික අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. ඕනනම් මේකට වෙනත් කියලා ලියන්න පුළුවන් තව. හරි. මෙන්න මේ වගේ අපි අපනයන ආනයන කටයුතු සිදු වෙනවා. එතකොට දැන් ඔබට පේනවද බලන්න ශ්‍රී ලංකාව ජපානයත් එක්ක සිදු කරන භාණ්ඩ අපනයන ආනයන කටයුතු කියන්නේ කෘෂි කාර්මික වෙනත් වගේ දේවල් අපනයනය කරලා අන්තර් පාරිභෝගික ප්‍රාග්ධන වෙනත් වගේ දේවල් ආනයනය කරන ගනුදෙනු වගේම මූල්‍ය නොවන රන් ලැබීම් මූල්‍ය නොවන රන් ගෙවීම් සම්බන්ධ ගනුදෙනු
සටහන් කරන ගිණුමට තමයි අපි කියන්නේ වෙළඳ ගිණුම. ඒතර වෙළඳ ගිණුමේ අපි අතිරික්ත සහ හිඟයන් කියන දෙක හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම තමයි වෙළඳ ගිණුම තුල අපි දාන්නේ මොන ස්වරූපයේ ගනුදෙනුද? අපනයන ආනයන ගනුදෙනු, මූල්‍ය නොවන රන් ලැබීම් සහ මූල්‍ය නොවන රන් ගෙවීම් ගනුදෙනු දාන්නේ. ඒකේ අපනයන සහ ආනයන ගනුදෙනු ගත්තම විශේෂයෙන්ම භාණ්ඩ අපනයනයන් මොනවද? භාණ්ඩ ආනයනයන් මොනවද? මෙන්න මේවා තමයි ඔබ ඉගෙන ගත්තේ. එහෙනම් ඔබ ඒ වෙළඳ ගිණුම, භාණ්ඩ ගිණුම, දෘශ්‍ය ගිණුම ගැන පුළුල් අවබෝධයක් මේ වෙනේට ලබා ගත්තා. හොඳයි. දැන් අපි ওই කරුණුත් එක්ක නිබන්ධනයට සම්බන්ධ වෙමු. දැන් ඔබට ස්ලයිඩ් එකේ ඒ නිබන්ධනේ නෝට් එක පේනවා ඇති. ඔබ ඒක කියව ගන්න. හැබැයි ඔබට එතනදී පොඩි හිස්තැන් දෙකක් පේනවා. ඒ හිස්තැන් දෙකේ ඔබට තියෙන්නේ මොකක්ද? වෙළඳ ගිණුමේ ශේෂය ගණනය කරලා ඒක අතිරික්තයක්ද හිඟයක්ද කියලා පෙන්වන එක තමයි. ඉස්සල්ලාම ඔබ ගණනය කරන්න. ඉන්පසු මම ඒක බෝඩ් එකේ හදලා පෙන්නන්නම්. හොඳයි දැන් ඔයාලගේ නෝට් එක ඔයාලා බලන්න ඇති. ඒ නෝට් එකේ හිස්තැන් දෙකක් තියෙනවනේ. ඒ හිස්තැන් දෙකේ පළවෙනි හිස්තැන තමයි මෙන්න මේක. මොකද්ද? වෙළඳ ශේෂය හදන්න තියෙනවා. වෙළඳ ශේෂය කොහොමද හදන්න තියෙන්නේ? ඔයාලට දැන් බෝඩ් එක පේනවා ඇති. මෙන්න මෙහෙමයි තියෙන්නේ. වෙළඳ ශේෂය හදන්න තියෙන තැන මෙන්න මේ විදිහට බලන්න තියෙනවා. ශ්‍රී ලංකාව ජපානයට තේ අපනයන මිලියන 400ක් වන අතර ජපානයේ මෝටර රථ ආයනයන මිලියන 300ක් වෙයි. වෙළඳ ශේෂය ගණනය කරන්න. එහෙනම් එතකොට 400න් 300ක් අඩු කරන්න ඕනේ. එතකොට 100යි. ධන 100ක ශේෂයක් එන්නේ. හොඳයි අපි දැන් ඊළඟට කතා කරන්නේ සේවා ගිණුම. කොහොමද මේකට ආවේ? අර භාණ්ඩ හා සේවා ගිණුමනේ අපි අධ්‍යයනය කර හිටියේ. දැන් ඒකේ භාණ්ඩ ගිණුම ඉගෙන ගත්තානේ. භාණ්ඩ ගිණුම කියන එක මොකද්ද කියලා අපි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ සේවා ගිණුම කියන්නේ මොකද්ද කියලා. අත්‍තරම දැන් සේවා ගිණුම කියන එකේදී අදහස් කරන්නේ රටක්. අපි ඒකට කැමති රටක් දාගන්න පුළුවන්. ලෝකයේ වෙනත් රටක්. ලෝකයේ වෙනත් රටක්. හරි. සමග සිදු කරන සේවා ගනුදෙනු. සමග සිදු කරන සේවා ගනුදෙනු සටහන් කරන ගිණුමට තමයි අපි කියන්නේ සේවා ගිණුම. එතකොට අපේ රට ඉන්දියාවත් එක්ක සිදු කරන සේවා ගනුදෙනු වාර්තා වෙන්නේ සේවා ගිණුමේ. අපි ඇමරිකාවත් එක්ක සිදු කරන, අපි ජපානයත් එක්ක සිදු කරන මේ සේවා ගනුදෙනු වාර්තා වෙන්නේ සේවා ගිණුමේ. සාමාන්‍ය මොනවාද මේ සේවා ගිණුමේ වාර්තා වෙන සේවා ගනුදෙනු? එකක් සංචාරක සේවා. අපි හිතන්නකෝ අපි පිට රටේ එංගලන්තෙන් අපේ රටට සංචාරක වෙනවා. එතකොට ඒ එනකොට ඒ මුදල් ලැබීම් වෙනවා. ඒ වගේම අපේ රටෙන් සංචාරකව එංගලන්තයට යනවා. එතකොට ඒ අවස්ථාවේදී අපේ රටේ මුදල් බැහැර වෙනවා නේ. දැන් මේ අවස්ථා මේ සංචාරක ගනුදෙනු වලදී සිදුවන මූල්‍යමය ප්‍රවාහ නේද? වාර්තා වෙන්නේ මේ සේවා ගිණුම තුල. ඊළඟට මුහුදු ප්‍රවාහන සේවා, ගුවන් ප්‍රවාහන සේවා. එතකොට මේ වගේ සිදුවන ගනුදෙනු අපි දන්නවා අපේ ලංකාවෙන් පිටරට මිනිස්සු යනවා, පිටරටෙන් අපේ ලංකාවට එනවා. ඒ වගේම අපේ රටේ තියෙන ගුවන් සමාගම් වලින් සිදු වෙනවා. අපි විදේශ රටවල ගුවන් සමාගම් අපි පාවිච්චි කරනවා. එතකොට මේ අතර යම්කිසි ගනුදෙනුවක් වෙනවා. ඒවා වාර්තා වෙන්නේ සේවා ගිණුමේ. ඊළඟට විදුලි සංදේශ සේවා. විශේෂයෙන්ම අපි දැන් ওই අන්තර්ජාලයෙන් භාවිතා කරනවානේ. එතකොට ඒවට යම් ගෙවීම් අපි විදේශීය ඒ හිමි ආයතන වලට ගෙවන්න වෙනවා. එතකොට ඒකෙදි සේවා ගනුදෙනුවක් සිදු වෙනවා. හරි. එහෙනම් දැන් බලන්න මේ සේවා ගනුදෙනු කියන එක යටතේ මොන වගේ සේවාවන් සම්බන්ධයෙන්ද මේ ගනුදෙනු වාර්තා වෙන්නේ කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. එතකොට සංචාරක සේවා සම්බන්ධයෙන්, මුහුදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන්, ගුවන් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන්, මූල්‍යමය සේවා සම්බන්ධයෙන්, විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන්, රක්ෂණ සේවා සම්බන්ධයෙන්. මෙන්න මේ සේවා සම්බන්ධයෙන් තමයි සේවා ගිණුම තුල ගනුදෙනු වාර්තා වෙන්නේ. ඊළඟට තමයි සේවා ගිණුමේ ගනුදෙනු සටහන් කිරීම තුල ලැබෙන ශේෂය එක්කෝ ධන ශේෂයක් වෙන්න පුළුවන්, එක්කෝ ඍණ ශේෂයක් වෙන්න පුළුවන්. ඒතර සේවා ගිණුම තුල ගනුදෙනු සටහන් කරද්දී එක ධන ශේෂ වෙන්න පුළුවන්, එක ඍණ ශේෂ වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් ධන ශේෂයක් ආවොත් සේවා ගිණුමේ පැහැදිලිව තියෙන්නේ අතිරික්තයක්. ඍණ ශේෂයක් ආවොත් සේවා ගිණුමේ පැහැදිලිව තියෙන්නේ හිඟයක්.
එහෙනම් සේවා ගිණුමේ අදහස දන්නවා. සේවා ගිණුමේ ශේෂයක් එනකොට ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්. ධන නම් අතිරික්තයක්, ඍණ නම් හිඟයක් කියලා ඔබ ඉගෙන ගන්නවා. දැන් භාණ්ඩ හේවත් වෙළඳ ගිණුම ඔබ දන්නවා. ඔබ දන්නවා සේවා ගිණුම. ඊළඟට ඔබ ඉගෙන ගන්න ඕනේ ප්‍රාථමික ආදායම් ගිණුම. ඔබ ඊළඟට ඉගෙන ගන්නවා ද්විතීක ආදායම් ගිණුම. හොඳයි අපි එහෙනම් දැන් ඒ කොටස් වලට ලෑස්තිමු. ජංගම ගිණුමේ අපි උපගිණුම් තමයි මේ කතා කරන්නේ. ජංගම ගිණුම ඔබ නැවත මතක් කරගන්න. භාණ්ඩ හා සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම කියලා ගිණුම් තුනක් සාකච්ඡා කර හිටියේ. ඒකේ භාණ්ඩ හා සේවා ගිණුම තමයි දැන් මේ අවසන් කරේ. අපි එහෙනම් මේ ජංගම ගිණුමේ තියෙන ඊළඟ ගිණුම අපි ඉගෙන ගන්නවා මොකක්ද? ප්‍රාථමික ආදායම් ගිණුම. අපි ඊළඟට ඉගෙන ගන්නවා ද්විතීක ආදායම් ගිණුම. හරි. මේක ඕනනම් මෙච්චර පැහැදිලි කරන්නේ නැතුව උඩින් යන්න පුළුවන්. එහෙම ගියාම විභාගයේ තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ විභාගයේදී අර සාමාන්‍ය පන්ති කාමරයට අමතරව වෙන තැන් වලින් දැනුම ලබා ගන්න දරුවෝ ඉන්නවනම් ඒව ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ විදිහට උගන්වන එක. නමුත් මම විශ්වාස කරන්නේ මේ පන්ති උගන්වන ටිකෙන් විතරයි මේ ළමයි විභාගෙ ලියන්නේ කියලා. ඉතින් ඔයාලා වෙන අතිරේක දේවල් වලට යන අවස්ථාව අඩුයි කියලා මම හිතනවා. ඒ හිතලා මුළු මනින්ම ඔක්කොම ටික ආවරණය කරනවා. හරි? ඒකයි මෙතන වෙනස. එතකොට සාපේක්ෂව අපේ පන්තියේ වෙනස අන්න ඒකයි. මෙතනින් ඉගෙන ගත්තමයි වෙන තැනක විසින් දෙයක් බලන්න වට ඉතුරු වෙන්නේ නැහැ. සියලු දේවල් මෙතනින් ඉගෙනගෙන අවසන් කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ජංගම ගිණුම තියෙන භාණ්ඩ හා සේවා ගිණුම උගන්නලා ප්‍රාථමික ආදායම් ගිණුම තමයි දැන් මට උගන්වන්න තියෙන ඔයාලට නේ. ඔයාලා දැන් එතකොට ඉගෙන ගන්න ඕනේ මොකක්ද? ප්‍රාථමික ආදායම් ගිණුම. එතකොට මේ ප්‍රාථමික ආදායම් ගිණුම කිව්ව ගමන් මේ ප්‍රාථමික කියන වචනේ තේරුම මොකද්ද? මේක කලින් ගෙවුම් ශේෂ ලේඛනයේ තිබ්බේ සාධක කියලා. දැන් මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රාථමික කියන වචනේ ඇවිල්ලා තිනවා. එනතර මේ ප්‍රාථමික ආදායම් කියලා කියන්නේ සාධක ආදායම්. එතකොට සාධක ආදායම් ගිණුම තමයි මේකේ තියෙන්නේ. එතකොට සාධක ආදායම් වල මොනවද තියෙන්නේ? වැටුප් තියෙනවා, පොලි තියෙනවා, ලාභ තියෙනවා. තේනද? වැටුප්, පොලි, ලාභ කියන ඒවා තමයි තියෙන්නේ බදු කුලිය. නේද? වැටුප්, එතකොට බදු කුලිය, පොලිය, ලාභ කියන හතරනේ තියෙන්නේ. එතකොට ඒවා තමයි සාධක ආදායම් යටතේ තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ සාධක ආදායම් ගත්තම විශේෂයෙන්ම රටක් ලෝකයේ වෙන රටක් සම ගනුදෙනු සිදු කිරීම තුළින් ඒ උපයන සාධක ආදායම් තමයි මෙතන වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ගෙවන සාධක ගෙවීම් තමයි මෙතන වාර්තා වෙන්නේ. දැන් ඔබ දන්නවා අපිට මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රාථමික ආදායම් ගිණුමේ වාර්තා වෙන්නේ මෙන්න මේ අයිටම් දෙක. එකක් තමයි සේවක වැටුප්. අතරම දැන් විදේශ තානාපති කාර්යාලවල හෝ විවිධ සංවිධානවල වැඩ කරන සේවකයන්ගේ වැටුප් මෙතන අයිති වෙනවා. දෙවෙනි එක තමයි මූල්‍යවත්කම් වල ආයෝජනය කරලා ලබන ලාභ ලාභාංශ පොලි. මේ මූල්‍යවත්කම් ආයෝජනය කියන එකට තව සමාන පදයක් දාන්න පුළුවන් කලඹ ආයෝජන කියලා. එහෙනම් කලඹ ආයෝජන පදනම් කොටගෙන ලැබෙන ලාභ ලාභාංශ පොලි කියලා කියන්නත් පුළුවන්. දැන් මොකද්ද මේ මූල්‍යවත්කම් ආයෝජනය කියන්නේ? මේ මූල්‍යවත්කම් ආයෝජනය කියන්නේ භාණ්ඩාගාර බිල්පත් කොටස්. හරි. මෙන්න මේ දේවල් වල භාණ්ඩාගාර බිල්පත් කොටස් වගේ දේවල් වල ආයෝජනය කරලා ලබන ලාභ ලාභාංශ පොලිය තමයි මේ කියන්නේ. එහෙනම් දැන් ප්‍රාථමික ආදායම් ගිණුම කියන එකත් ඔබ දන්නවා. හරි. ඊළඟට දැන් ප්‍රාථමිකෙන් පස්සේ බලන්න ද්විතීක ආදායම් ගිණුමේ ද්විතීක කියන එකේ තේරුම තමයි සංක්‍රාම කියන එක. ද්විතීක ආදායම් ගිණුම කියන එක ඇත්තම පැහැදිලි කරලා තියෙන්නේ සංක්‍රාම කියන එක. එතකොට සංක්‍රාම ආදායම් තමයි අපිට මේ ද්විතීක ආදායම් ගිණුමේ වාර්තා වෙන්නේ. ඔබ දන්නවා සංක්‍රාම කියලා කියන්නේ ඒකපාර්ශ්වව ලැබෙන දෙයක්. ඒ කියන්නේ අපි නැවත පෙරලා යමක් ලබා දිය යුතු නෑ. එක පාර්ශ්වයකින් අනිත් පාර්ශ්වයට ලැබෙනවා. ඒක පාර්ශ්වයයි. හරි. දැන් අපි ගත්තොත් එහෙම අපේ විදේශ රටක වැඩ කරන අපේ හිතවත් කෙනෙක් අපේ රටට යම්කිසි මුදලක් එව්වොත් එහෙම ඒක සංක්‍රාමයක්. ඒක ඒකපාර්ශ්වීය වීමක්. මොකද ඒක ගනුදෙනුවක් නෙවෙයි. සංක්‍රාමයක්. ඒකපාර්ශ්වීයයි.
එතකොට මෙන්න මේ ඒකපාර්ශ්වීය ගනුදෙනු එහෙම නැත්නම් මේ සංක්‍රාම ගනුදෙනු වාර්තා වෙන්නේ මේ ද්විතීක ආදායම් ගිණුමේ. හොඳයි දැන් අපි බලමු මොනවාද මේ ඒකපාර්ශ්වීය ගනුදෙනු වර්ග මේ ගිණුමේ වාර්තා වෙන කියලා අපි බලමු. හොඳයි එහෙනම් අපි දැන් ඊළඟට බලන්නේ මෙන්න මේ ද්විතීක ආදායම් ගිණුමේ වාර්තා වන සංක්‍රාම ගනුදෙනු මොනවාද කියන එක. හරි අපි ලෑස්ති. එතකොට මේ ද්විතීක ආදායම් හෙවත් සංක්‍රාම ආදායම් ගත්තම ඒවා අපිට කොටස් දෙකකට දකින්න පුළුවන්. එකක් තමයි පෞද්ගලික සංක්‍රාම, අනිත් එක නිල සංක්‍රාම. පෞද්ගලික සංක්‍රාම වලට ගන්නේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ. සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ. ඒ කියන්නේ ප්‍රේෂණ කියලා කියන්නේ එවීම. සේවා නියුක්තිකයන් කියලා කියන්නේ රැකියා කරන්න. එතකොට පිටරට රැකියා කරන්නන් විසින් අපේ රටට එවන මුදල්. ඇත්තරම මේක තමයි අපේ ගෙවුම් ශේෂ ලේඛනයට විශාල ශක්තියක් දෙන අයිතමයි. හරි. මේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගැන කතා කරපු ගමන් අපි හිතමු මැද පෙරදිග වැඩ කරන කාන්තාවක් Tamanගේ පවුල සඳහා, Tamanගේ සැමියා, Tamanගේ දරුවන් සඳහා මුදලක් එවනවා නම් ඒක අපි දකිනවා සේවා නියුක්ති ප්‍රේෂණයක් ලෙස. අපි හිතමු Tamanගේ පුතා ඕස්ට්‍රේලියාවේ වැඩ කරලා, එහෙම නැත්නම් එංගලන්තේ වැඩ කරලා තමන්ගේ අම්මා තාත්තට ජීවත් වීම සඳහා මුදල් ලැබනවා. අන්න සේවා නියුක්ති ප්‍රේෂණ. හරි? සේවා නියුක්ති ප්‍රේෂණ. එතකොට නිල සංක්‍රාම කියලා කියන්නේ රජයක් තවත් රජයකට එහෙම නැත්නම් රටකට හරි ලබා දෙන සංක්‍රාම. නැත්නම් ලබා දෙන ප්‍රේෂණ නැත්නම් ලබා දෙන ගෙවීම්. ලබා දෙන සංක්‍රාම තමයි මේකට අයිති වෙන්නේ. අපි දන්නවා මේ කොරෝනා වෛරස් එකත් එක්ක චීනෙන් අපිට විශාල මුඛාවරණ ප්‍රමාණයක් ලැබුණ එක ලැබුණේ ආපහු මුදල් බලාපොරොත්තුවකින් එහෙම නෙවෙයි සංක්‍රාමයක් වශයෙන් ඒක පාර්ශ්වයේ. එයාලා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලා කිව්වා ඔයාලගේ රටේ ඉන්න පුද්ගලයෝ ආරක්ෂා කරගන්න කියලා එහෙම දුන්නා. හරි? අපි ගත්තොත් ජපානයේ. දැන් ජපානයේත් අපේ රටට එහෙම උදව් කරා. ඉතින් අපි දකිනවා අපේ රටේ ගම් වතුරක් සුනාමි ව්‍යසනයක් ඇති වෙච්ච වකවානුවක ලෝකයේ වෙනත් රටවල් අපිට ඉදිරිපත් වෙලා උදව් කරනවා. එහෙනම් මෙන්න මේක තමයි අපි මේ කියන්නේ සංක්‍රාම ලෙස රජයේ නිල සංක්‍රාම. ඒකෙදි වෙන්නේ රජයක් තවත් රජයකට ලබා දීමක් තමයි වෙන්නේ සංක්‍රාම ලබා දීමක්. එහෙනම් අපි ඒ ටික තමයි මේ සාකච්ඡා කරේ. හරි එහෙනම් ඔබ ද්විතීක ආදායම් හෙවත් සංක්‍රාම කිනුම දන්නවා. ඒ කොටස් දෙකකට බෙදෙනවා පෞද්ගලික සංක්‍රාම නිල සංක්‍රාම. පෞද්ගලික සංක්‍රාමයට තියෙනවා සේවා නියුක්තිකයන්ගේ ප්‍රශ්න. නිල සංක්‍රාමයට තියෙනවා රජයක් තවත් රජයකට ලබා දෙන සංක්‍රාම කියලා. එහෙනම් ද්විතීක ආදායම් කියන කොටසත් අපි ඉවරයි. දැන් එතකොට බලන්න ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුම මුළුමනින්ම අපි ඉවර කරලා තියෙනවා. භාණ්ඩ හා සේවා ගිණුම ඉවරයි. ප්‍රාථමික ආදායම් ගිණුම ඉවරයි. ද්විතීක ආදායම් ගිණුම ඉවරයි. දැන් මට කියන්න භාණ්ඩ හා සේවා ගිණුමේ භාණ්ඩ ගිණුමේ මොනවද තියෙන්නේ? භාණ්ඩ අපනයනේ භාණ්ඩාන් මූල්‍ය නොවන රන් ලැබීම මූල්‍ය නොවන රන් ගෙවීම. සේවා ගිණුමේ තියෙන්නේ සේවා අපනයනේ නැත්නම් සේවා ලැබීම සේවා ගෙවීම. ප්‍රාථමික ආදායම් එකේ මේකේ දෙකක් අයිටම් තියෙනවා. එකක් තමයි මූල්‍ය වත්කම් වල ආයෝජන එහෙමත් කලඹ ආයෝජන ආදායම් තියෙනවා. ඊළඟට තියෙනවා වැටුප්. වැටුප් ගත්තම විශේෂයෙන්ම විදේශ තානාපති කාර්යාලවල හා විවිධ සංවිධාන වල වැඩ කරන සේවකයන්. හරි ඊළඟට තමයි ද්විතීක ආදායම් කියන ගත්තම ද්විතීක ආදායම් කියලා කියන්නේ ද්විතීක කියන වචනේ තේරුම තමයි ඇත්තටම මේ සංක්‍රාම කියන එක. ඒතකොට සංක්‍රාම ආදායම් ගිණුම කියලා කිව්වොත් මේක හරි. ඒතකොට සංක්‍රාම කියලා කියන්නේ ඒකපාර්ශ්වීය ලැබෙනවා හා ඒකපාර්ශ්වීය ගෙවනවා. එතකොට අපි ගත්තොත් ලෝකයේ වෙනත් රටකින් අපේ රටට ඒකපාර්ශ්වීය ලැබෙනවා පෞද්ගලික මට්ටමිනුයි නිල මට්ටමිනුයි. නිල මට්ටම කියලා කියන්නේ රාජ්‍ය මට්ටමින් ලැබෙනවා. පෞද්ගලික මට්ටම් කියලා කියන්නේ පෞද්ගලිකව අපිට එවනවා. එයට සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මේ පෞද්ගලික සංක්‍රාමයකට නිදසුනක් වෙනවා. නිල සංක්‍රාම ගත්තම රජයත් තවත් රජයක් එක්කට ලබා දෙන සංක්‍රාම ගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි ඇති මේ මම මොකද්ද කිව්වේ කියලා. හොඳයි අපි එහෙනම් ඊළඟ එකට එමු. ඒ තමයි ප්‍රාග්ධන ගිණුම කියන එක. එහෙනම් ගෙවුම් ශේෂ ලේඛනයේ ඊළඟ කොටසට අපි එනවා ප්‍රාග්ධන ගිණුම කියන එක. දැන් ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රධාන ගිණුම් තුනේ ජංගම ගිණුම ඉවර කරා. දැන් අපි එන්න හදන්නේ ප්‍රාග්ධන ගිණුම කියන එක. හොඳයි දැන් අපි ඊළඟට කතා කරන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ ඊළඟ ගිණුම ප්‍රාග්ධන ගිණුම ගැන. අපි දන්නවා ගෙවුම් ශේෂ ලේඛනයේ අපි ගිණුම් තුනක් කතා කරා ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. ඒකේ ප්‍රාග්ධන ගිණුම තමයි දැන් කතා කරන්නේ.
ප්‍රාග්ධන ගිණුමේ වාර්තා වෙන්නේ මූල්‍ය නොවන වත්කම් ලැබීම් හා ගෙවීම් ගනුදෙනු මූල්‍ය නොවන වත්කම් ලැබීම් හා ගෙවීම් ගනුදෙනු සටහන් වෙන ගිණුමට තමයි අපි කියන්නේ ප්‍රාග්ධන ගිණුම. හැබැයි මේ මතක තියාගන්න මේ ප්‍රාග්ධන ගිණුම කිව්ව ගමන් ඔයාගේ ඔළුවට එන්න ඕනේ රටක් ලෝකයේ හරි වෙනත් රටක් සමග. හරි අනිවාර්යයෙන් මේක තමයි පටන් ගන්න තැන. රටක් ඇතුලේ වෙන දේවල් මේ ප්‍රාග්ධන ගිණුමේ දාන්නේ රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු වෙන දේවල් තමයි මේ දාන්නේ. එහෙනම් රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන මූල්‍ය නොවන වත්කම් ලැබීම් හා ගෙවීම් ගනුදෙනු නැත්තම් අපනයනායන ගනුදෙනුට වඩා මේ ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු කියන වචනේම භාවිතා කරන්න. රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන මූල්‍ය නොවන වත්කම් ලැබීම් හා ගෙවීම් ගනුදෙනු වාර්තා වෙන ගිණුමට අපි කියනවා ප්‍රාග්ධන ගිණුම. එතකොට අපි ඊළඟ ප්‍රශ්න තමයි දැනගන්න ඕන මොනවාද මේ මූල්‍ය නොවන වත්කම්? මේ මූල්‍ය නොවන වත්කම්. මොකද්ද මූල්‍ය නොවන වත්කම් කියලා අපි දැනගන්න ඕන. මොනවාද මූල්‍ය නොවන වත්කම්? බලපත්‍ර, බදු ගිවිසුම්, සන්නම්, කීර්තිනාමය, තානාපති කාර්යාලයට ඉඩම් විකිණීම. හරි? අපි ඇමරිකන් එම්බසි එකක් ලංකාවේ දැම්මොත් අපි එයාලට ලෑන්ඩ් එකක් විකුණනවා නම් ඒක. රජයෙන් ලබා දෙන ප්‍රධාන පේටන්ටි බලපත්‍ර පුරස්කාරය මේ ළඟදී ගත්තා පිළිකාවලට ඖෂධයක් හොයාගත්තා. එතකොට ඇමරිකාවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තියෙනවා. අපි ලංකාවේ තවම මේක හම්බ වෙලා නැහැ. ඒතර අපි මේ පේටන්ට් බලපත්‍ර සම්බන්ධ ගනුදෙනු වාර්තා වෙන්නේ ප්‍රාග්ධන ගිණුමේ පුරස්කාරය. ඒතර මෙන්න මේ දේවල් වලට තමයි අපි කියන්නේ මූල්‍ය නොවන වත්කම්. එහෙනම් මූල්‍ය නොවන වත්කම් අපිට මුදල් ලැබෙනෙව්ව සහ අපි මුදල් ගෙවන ගනුදෙනු වාර්තා වෙන්නේ ප්‍රාග්ධන ගිණුමේ. එහෙනම් රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන මූල්‍ය නොවන වත්කම් සම්බන්ධ ලැබීම් හා ගෙවීම් ගනුදෙනු වාර්තා වෙන ගිණුම ප්‍රාග්ධන ගිණුමයි. ඒකේ මූල්‍ය නොවන වත්කම් යටතේ බලපත්‍ර, බදු ගිවිසුම්, සන්නම්, කීර්තිනාමේ, තානාපති කාර්යාලය, රජයෙන් ලබා දෙන ප්‍රධාන පේටන්ට් බලපත්‍ර පුරස්කාරය වැනි දේවල් හැඳින්විය හැක. එතකොට එහෙනම් මෙන්න මේවා තමයි අපි සාකච්ඡා කරන්නේ මොනවා කියලාද? ප්‍රාග්ධන ගිණුමේ ස්වභාවය නැත්නම් ස්වරූපයේ ලෙස. එහෙනම් ඔබ දැන් ප්‍රාග්ධන ගිණුම කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතකොට ප්‍රාග්ධන ගිණුමේ මොනවද දාන්නේ නැවත මට කියන්න? මූල්‍ය නොවන වත්කම් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු. එතකොට ඒකේ මොනවාද මේ මූල්‍ය නොවන වත්කම් වල අයිති වෙන දේවල්? මෙන්න අයිති වෙන දේවල් ටික. එහෙනම් අපි දැන් ඊළඟට මූල්‍ය ගිණුමට යන්. ඊළඟට අපි මූල්‍ය ගිණුම අවබෝධ කරගෙන ගෙවුම් ශේෂ්ඨ ලේඛනයේ ආකෘතිය පුහුණු වීම කරමු. ඒක තමයි අපි ඊළඟ බලාපොරොත්තුව. රයිට්? එහෙනම් අපි එනම් මූල්‍ය ගිණුමට සම්බන්ධ වෙමු. හොඳයි දැන් අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම. ඔබට පේනවද බලන්න මේ මූල්‍ය ගිණුම කියන්නේ එකේ වාර්තා වෙන්නේ මොනවාද? මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු තමයි මූල්‍ය ගිණුමේ වාර්තා වෙන්නේ. එතකොට මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු තමයි මූල්‍ය ගිණුමේ වාර්තා වෙන්නේ. හරි? එතකොට ඒ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු වර්ග පහක් තියෙනවා මේ. හරි? මේ වර්ග ගනුදෙනු වර්ග පහක් තියෙනවා. එතකොට මේ ඍජු ආයෝජන ගත්තම ඍජු ආයෝජන වල වත්කම් තියෙනවා, ඍජු ආයෝජන වගකීම් තියෙනවා. එතකොට මේ ඍජු ආයෝජන වල වත්කම් වගකීම් සම්බන්ධ ගනුදෙනු වාර්තා වෙන්නේ මූල්‍ය ගිණුමේ. එතකොට ඍජු ආයෝජන කියන්නේ මොකක්ද කියන එක මම කියලා දෙන්නම්. හරි? එතකොට ඍජු ආයෝජන වල වත්කම් වගකීම් කියලා තියෙනවා. ඒවා වාර්තා වෙන්නේ මූල්‍ය ගිණුමේ. මොකද මූල්‍ය ගිණුමේ වාර්තා වෙන්නේ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු. එතකොට ඍජු ආයෝජන වල වත්කම් හා වගකීම් ආශ්‍රිත ගනුදෙනු මූල්‍ය ගිණුමේ තියෙනවා. එතකොට කලඹ ආයෝජන වල වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු තියෙනවා. මූල්‍ය ව්‍යුත්පන්න වලත් වත්කම් වගකීම් ආශ්‍රිත දේවල් තියෙනවා කිව්වට ශ්‍රී ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න නැති නිසා මම මේක වැඩි සැලකිල්ලට ගන්නෙ නෑ. මූල්‍ය ව්‍යුත්පන්න නැති නිසා. හරි? ඒක මම අතහැරලා දානවා. ඒක ගැන මම පැහැදිලි කරන්නේ නෑ. මොකද ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව බැලුවොත් මූල්‍ය ව්‍යුත්පන්න සම්බන්ධයෙන් තියෙන ඉරක්. ඒ නිසා තමයි ලංකාවේ ඒක සම්බන්ධ ගනුදෙනු නෑ කියලා කියන්නේ. ඊළඟ වෙනත් ආයෝජන ඒකෙත් වත්කම් තියෙනවා, වගකීම් තියෙනවා. එතකොට මේ මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන වල වත්කම් වගකීම් වාර්තා වෙනවා. කලඹ ආයෝජන වල වත්කම් වගකීම් වාර්තා වෙනවා. වෙනත් ආයෝජන වල වත්කම් වගකීම් වාර්තා වෙනවා. දැන් විදේශ සංචිත
වත්කම් කියලානේ තියෙන්නේ. නැත්නම් විදේශ සංචිත කියලානේ තියෙන්නේ. එතකොට මේකේ වත්කම් වගකීම් අතර වෙනස සුද්ධ කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් විදේශ සංචිත සම්බන්ධ වත්කම් වගකීම් එහෙම නැත්නම් ඒකේ වෙනස සුද්ධ කියලා අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ සුද්ධ සංචිත ලෙස තමයි අපි මහ බැංකු වාර්තාවේ අනුව ගෙවුම් සෙස් ලේඛනය අපි දකින්නේ. එහෙනම් ඔබට පේනවද බලන්න මූල්‍ය ගිණුමේ වාර්තා වෙන්නේ මොකද්ද? රටක් ලෝකයේ වෙනත් රටක් සමග සිදු කරන මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු. එතකොට රටක් අපි ගමු ශ්‍රී ලංකාව, තවත් රටක් අපි ගමු ඉන්දියාව. එතකොට මේ ශ්‍රී ලංකාව, මේ ඉන්දියාව. එතකොට රටක් ලෝකයේ තවත් රටක් සමග සිදු කරන මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු. එතකොට අපි මෙතන ශ්‍රී ලංකාව කියලා රට ගමු. අපි මෙතන ඉන්දියාව කියන රට ගමු. එතකොට රටවල් දෙකක් තියෙනවා. මේ රටවල් දෙකේ ගනුදෙනු සිදු වෙනවා. හැබැයි මොන ගනුදෙනුද? මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු. ඒවා වාර්තා වෙන්නේ මූල්‍ය ගිණුමේ. එතකොට මූල්‍ය ගිණුමේ වාර්තා වෙන ප්‍රධාන ඒ ගනුදෙනු වර්ග මොනවාද? ඍජු ආයෝජන ගනුදෙනු වාර්තා වෙනවා. හැබැයි ඒකේ වත්කම් වගකීම් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ දෙකම සටහන් වෙනවා. කලඹ ආයෝජන වාර්තා වෙනවා. ඒකෙත් වත්කම් වගකීම් කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකම වාර්තා වෙනවා. අපේ මහ බැංකු වාර්තාවේ මූල්‍ය ව්‍යුත්පන්න නැහැ. වෙනත් ආයෝජන කියන එකෙත් වත්කම් වගකීම් කියලා දෙකක් තියෙනවා. ඒක වාර්තා වෙනවා. ඒ වගේම විදේශ සංචිතවල ඒකේ සුද්ධ අගය සුද්ධ වෙනස් වීම සටහන් වෙනවා මූල්‍ය ගිණුම තුල. දැන් ඊළඟ දේ තමයි මේ මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු පැන නගින්නේ කොහොමද? මේ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු පැන නගින්නේ. පැන නගින්නේ මේ ස්වරූප පහෙන්නේ. එතකොට දැන් මෙහෙම ස්වරූප ගණනාවකින් මේ ගනුදෙනු පැන නගින්න හේතුව මොකද්ද? හේතුව තමයි ඔබ කලින් ඉගෙන ගත්තා නේද ජංගම සහ ප්‍රාග්ධන ගිණුම කියලා. ඒ ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ තියෙන ශේෂයක්. හරි. ඒ ශේෂේ ධන වෙන්නත් පුළුවන්, ඒ ශේෂේ ඍණ වෙන්නත් පුළුවන්. මෙන්න මේ හෝ ඍණ ශේෂ මූල්‍යණය වන ආකාරය තමයි මේ මූල්‍ය වත්කම් මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු වල තියෙන්නේ. හරි. මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂ තිබ්බනේ ජංගම ගිණුම ප්‍රධාන ගිණුම් තුනකට හදවුවා. ප්‍රාග්ධන ගිණුමත් කතා කරා. එතකොට මේවා ඔක්කොම තුලණය වල ශේෂයක් එනවා. ඒ ශේෂය එන හැටි අපි සාකච්ඡා කරනවා. හරි. එතකොට මේ ලැබෙන ශේෂය එක්කෝ ධන එක්කෝ ඍණ වෙන්න පුළුවන්. මෙන්න මේ ධන හෝ ඍණ ලෙස මේ ලැබෙන ශේෂය තේන්නද? ඒ මූල්‍යණය වන හැටි තමයි මේ මූල්‍ය වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු වල වෙන්නේ. ඒ අනුව ඒක මූල්‍යණය වන ආකාරය අපි ස්වභාව පහකට කැටිකොට තියෙනවා. මොනවාද? ඍජු ආයෝජන, කලඹ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, වෙනත් ආයෝජන, විදේශ සංචිත කියලා. එහෙනම් මූල්‍ය ගිණුමේ වෙන්නේ මූල්‍ය වත්කම් මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු. මේ වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු පැන නගින්න හේතුව තමයි ප්‍රාග්ධන හා ජංගම ගිණුමේ ශේෂය මූල්‍යණය කරන එක. එතකොට මෙන්න මේ ශේෂය මූල්‍යණය වන ආකාරය තමයි මේ මූල්‍ය ගිණුමෙන් පෙන්වන්නේ. ඒතර මේ මූල්‍යණය වෙන්නේ එක්ක වත්කම් ස්වරූපයෙන් එක්ක වගකීම් ස්වරූපයෙන්. එතකොට එහෙම ස්වරූපයකින් මූල්‍යණය වන ආකාර පහ තමයි මේ තියෙන්නේ. ඍජු ආයෝජන ලෙස, කලඹ ආයෝජන ලෙස, මූල්‍ය ව්‍යුත්පන්න, වෙනත් ආයෝජන හා විදේශ සංචිත ලෙස. හරි. දැන් එහෙනම් මගේ පුතාලා ගෙවුම් ශේෂ ලේඛනය ගැන තමයි මේ සාකච්ඡා කරේ. ගෙවුම් ශේෂ ලේඛනයේ මූල්‍ය ගිණුම දක්වාම ආවා. ඊළඟට මේකේ ඍජු ආයෝජන කියන එකේ අවබෝධය. කලඹ ආයෝජන කියන්නේ මොනවාද? වෙනත් ආයෝජන කියන්නේ මොනවාද? විදේශ සංචිත වලට මොනවාද අයිති වෙන්නේ කියලා ඔය නෝට් එකේ මම දාලා තියෙනවා. ඒක ඔයාලා බලා ගන්න අවශ්‍යයි. මොකද මම ඒක පැහැදිලි කරන තැනක් තියෙනවා. ඒකේ ගනුදෙනු ආශ්‍රිතව එනකොට තමයි ඒක ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් එන්නේ. දැන් ඔයාලට එහෙම කිව්වා කියලා ඒක තේරුමක් නැහැ. මොකද මේකෙන් එන අභ්‍යාස ස්වරූපය මොකක්ද කියලාත් මම ඔයාලට කියන නිසා ඔයාලා මෙන්න මේ ඍජු ආයෝජන, කලඹ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, වෙනත් ආයෝජන, විදේශ සංචිත කියන මේවට අයිති වෙන්නේ මොනවාද මේවා පැහැදිලි කරලා මම ටියුට් එකේ වෙන වෙනම දාලා තියෙනවා. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ ඍජු ආයෝජන කියන්නේ, කලඹ ආයෝජන කියන්නේ, මූල්‍ය ව්‍යුත්පන්න, වෙනත් ආයෝජන, විදේශ සංචිත කියන්නේ මූල්‍ය ගිණුමේ තියෙන ඒ උපකොටස් ටික නේද?
හරි. එහෙනම් දැන් අපි ගෙවුම් ශේෂ්ඨ ලේඛනයේ ඇතුළත් ගිණුම් ටික අපි කතා කරා. අපි බලමු දැන් මෙතෙක් අපි ඉගෙන ගත්තේ මොනවාද කියලා. ඉන්පසු අපි අලුත් පියවරකට යමු. අපි ඉගෙන ගන්නේ ගෙවුම් ශේෂ්ඨ ලේඛනය ගැන. අපි ඉගෙන ගන්නේ ගෙවුම් ශේෂ්ඨ ලේඛනය. ඒකේ අපි දැනට ඉගෙන ගන්න මොනවද කියලා බැලුවොත් අපි ඒකේ නිර්වචනය ඉගෙන ගත්තා. ඊළඟට අපි ගෙවුම් ශේෂ්ඨ ලේඛනයේ ආකෘතිය තුල තියෙන ආකෘතියේ ප්‍රධාන ගිණුම් ටික අපි ඉගෙන ගත්තා. ගෙවුම් ශේෂ්ඨ ලේඛනයේ ආකෘතියේ ප්‍රධාන ගිණුම්. ඒක අපිට මෙන්න මේ විදිහට අපි කොටස් තුනකට බෙදලා හඳුනා ගන්න පුළුවන් වුණා. එකක් ජංගම ගිණුම, අනිත් එක ප්‍රාග්ධන ගිණුම, අනිත් එක මූල්‍ය ගිණුම. හරි, මේ තුනම දැන් ඉවරයි සාකච්ඡා කරලා. ජංගම ගිණුම අපිට ප්‍රධාන උපගිණුම් 3කට හෝ 4කට හඳුනා ගන්න පුළුවන්. අපි ඒක 4කට හඳුනා ගමු. භාණ්ඩ ගිණුම, භාණ්ඩ ගිණුම. එහෙම නැත්නම් මේකට අපි කියන්න පුළුවන් දෘශ්‍ය ගිණුම. එහෙම නැත්නම් ජනප්‍රියම වචනේ වෙළඳ ගිණුම. හරි, මෙහෙම කියන්න පුළුවන්. ඊළඟට සේවා ගිණුම, සේවා ගිණුම. ඊළඟට ප්‍රාථමික ආදායම, ප්‍රාථමික ආදායම ගිණුම. ඊළඟට ද්විතීයික ආදායම් ගිණුම. හරි, ද්විතීයික ආදායම් ගිණුම. මේ ටික අපි කතා කරා, වෙන වෙනම කතා කරා මේ ටික. හරි. ඊළඟ ප්‍රාග්ධන ගිණුම ගත්තම ප්‍රාග්ධන ගිණුමේ යන්නේ මූල්‍ය නොවනවත්කම්, මූල්‍ය නොවනවත්කම්. ඒකට අයිති වෙන්නේ මොනවාද කියලා ඔබ කතා කරා. බලපත්‍ර නේද, බදු ගිවිසුම්, පේටන් බලපත්‍ර, තෙන විදේශ තානාපති කාර්යාලයට ඉඩම් විකුණුම්, කීර්තිනාමය, මේ සියලු දේවල් අපි කතා කරා මේකට අයිති වෙන්නේ මොනවද කියලා. හරි, ඊළඟට වැදගත්ම දේ තමයි මූල්‍ය ගිණුම. මූල්‍ය ගිණුම ගත්තම මේකේ වාර්තා වෙන්නේ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු. එතකොට මේ ගනුදෙනු අපි ගත්තම අවස්ථා නැත්නම් ආකාර 5කට කතා කරා. එකක් ඍජු ආයෝජන. එතකොට මූල්‍ය ගිණුමේ වාර්තා වෙන එක ගනුදෙනු වර්ගයක් තමයි ඍජු ආයෝජන. ඒතකොට ඍජු ආයෝජන වලත් තියෙනවා වත්කම් සහ වගකීම් නේද? ඇයි මේකේ වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු වාර්තා වෙනනම් ඍජු ආයෝජන වලත් වත්කම් තියෙන්නත් ඕනේ, වගකීම් තියෙන්නත් ඕනේ. කලඹ ආයෝජන එහෙම නැත්නම් විවිධ ආයෝජන. හරි, ඒකෙත් වත්කම් තියෙන්න ඕනේ, වගකීම් තියෙන්න ඕනේ. ඒකත් වාර්තා වුණා. ඊළඟ මූල්‍ය ව්‍යුත්පන්න ලංකාවේ නෑ කිව්වා. හරි, මූල්‍ය ව්‍යුත්පන්න නෑ. ඊළඟට වෙනත් ආයෝජන මහ බැංකු වාර්තාව බැලුවොත් මූල්‍ය ව්‍යුත්පන්න නෑ. වෙනත් ආයෝජන. එතකොට වෙනත් ආයෝජන යටතේ අපි වත්කම් කතා කරා, වගකීම් කතා කරා. ඊළඟ විදේශ සංචිත. විදේශ සංචිත වල අපි මේකේ සුද්ධ කියන ටික තමයි කතා කරේ. විදේශ සංචිත වලට මොනවාද අයිති වෙන්නේ කියන එක අපි කතා කරමු. හොඳයි, එහෙනම් දැන් අපි මොකක්ද අවසන් කරේ? ගෙවුම් ශේෂ්ඨ ලේඛන නිර්වචනයේ ගෙවුම් ශේෂ්ඨ ලේඛන ආකෘතියේ ප්‍රධාන ගිණුම්, ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. ජංගම ගිණුමේ මොනවාද තියෙන්නේ? සේවා ගිණුමේ මොනවාද තියෙන්නේ? ප්‍රාථමික ආදායම් ගිණුමේ මොනවාද තියෙන්නේ? ද්විතීයික ආදායම් ගිණුමේ මොනවාද තියෙන්නේ කියලා කතා කරා. ප්‍රාග්ධන ගිණුමෙත් මොනවාද වාර්තා වෙන්නේ කියලා කතා කරා. ඊළඟ මූල්‍ය ගිණුම, මූල්‍ය ගිණුමේ මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු වාර්තා වෙනවා කිව්වා. ඒ ගනුදෙනු වර්ග ටික මොනවාද? ඍජු ආයෝජන, කලඹ ආයෝජන, වෙනත් ආයෝජන, විදේශ සංචිත. දැන් මම ඊළඟට මේක ගැන සාකච්ඡා කරනවා කොහොම මෙන්න මෙහෙම. මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන කියන්නේ මොනවාද කියලා ඊළඟට මම කියලා දෙනවා. ඊළඟට මම කියලා දෙනවා කලඹ ආයෝජන කියන්නේ මොනවාද? ඊළඟට වෙනත් ආයෝජන කියන්නේ මොනවාද? ඊළඟ මේ විදේශ සංචිත කියන්නේ මොනවාද කියලා දෙනවා. හරි, එහෙනම් ඊළඟට කරන්න හදන්නේ මේ ඍජු ආයෝජන, කලඹ ආයෝජන, වෙනත් ආයෝජන, විදේශ සංචිත කියන දේවල් පැහැදිලි කරන එක තමයි මම ඊළඟට කරන්නේ. ඉන් පසුව මේ ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම
භාවිතා කරලා අපිට පුළුවන් හර බැර මේ ඔක්කොම හර බැර දිත්ත සටහන් මූල ධර්මයකට අනුව ගෙවුම් ශේෂ ලේඛනයක් හදන්න නේද? ඊළඟට අපි හදන්නේ ඒකයි. මොකක්ද කරන්නේ? මේ ටික ඔක්කොම පැහැදිලි කරගත්තට පසුව ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම කියන එක පදනම් කොටගෙන ගෙවුම් ශේෂ ලේඛනයක් හදන හැටි තමයි ඊළඟට ඉගෙන ගන්න. මම පුතාලට මට පොඩි දෙයක් කියන්න අවශ්‍යයි. දැන් ඇත්තටම මේ ගිණුම් වල තියෙන්නේ මොනවාද කියලා අපි වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒතකොට මේ ඉගෙන ගන්න මොන වගේ අභ්‍යාසයක් බලාපොරොත්තු වෙන්න? එකක් ඔබට සරල අභ්‍යාස එන්න පුළුවන් මේ වගේ අදහස් විමසලා මේ වගේ ගිණුම් ශේෂ හැදෙන හැටි අහලා එන්න පුළුවන්. ඒ වගේම MCQ පේපරේට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. හැබැයි ඔය අතරම තාමත්ම හොඳ ප්‍රැක්ටිකල් ප්‍රශ්න කිහිපයක් එන්න පුළුවන් මෙන්න මෙහෙම. අපිට යම් කිසි ගනුදෙනු ටිකක් දෙනවා විදේශ ගනුදෙනු ටිකක්. දීලා කියනවා ගෙවුම් ශේෂ ලේඛනයේ කවර ස්ථානයේද වාර්තා වෙන්නේ කියලා අපෙන් ප්‍රශ්න අහනවා. කවර ස්ථානයේද වාර්තා වෙන්නේ කියලා අපෙන් ප්‍රශ්න අහනවා. අන්න ඒ අවස්ථාවට උත්තර ලබා දෙන්න නම් මේක මෙන්න මේ ගැඹුරින් මේ මට්ටමින් ඉගෙනගෙන තියෙන්න ඕන. මේක උඩින් ඉගෙන ගන්න පුළුවන්. තේන්න මේක සරලව ඕනනම් අපිට මේවා ටික කියාගෙන ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. තේන්න අර වෘත්තීය විභාගවල ඉගෙන ගන්න මට්ටමේ ඉගෙන ගන්න පුළුවන්. එහෙම ඉගෙන ගත්තොත් අපිට වෙන්නේ ඒ කියන අර හොඳ අභ්‍යාසවලට මූණ දෙන්න බෑ. සාමාන්‍යයෙන් එහෙම ඉගෙනගෙන මූණ දෙන ළමයෙක් ඉන්නවා නම් උඩින් ඉගෙනගෙන මේක සරලව ඉගෙනගෙන ගැඹුරට යන්නේ නැතුව ඉගෙනගෙන මූණ දෙන ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයා අනිවාර්යයෙන්ම වෙනත් මොකක් හරි පොත් භාවිතා කළා හෝ වෙනත් මාධ්‍යයන් හරහා තව දැනුම එකතු කරගත්ත දරුවෙක්. එහෙම නැති දරුවෙක් මේ පමණක් හුදකලා කරගෙන යන දරුවෙකුට සාමාන්‍ය මේ දේ හොඳටම අවශ්‍යයි. මම නැවතත් කියන දෙයක් තමයි මෙතන ඉන්න හැම දරුවෙක්ම විශ්වාස කරනවා මේ පන්ති කාමරයෙන් ලබා දෙන දැනුමෙන් පමණයි විභාගෙ ලියන්නේ කියලා. ඉතින් ඒ අනුව මම හැම තැනක්ම පිළිවෙලට ආවරණය කරනවා. එහෙනම් දැන් අපි ඊළඟ අභ්‍යාස ස්වරූපයට එන්න කලින් අපි තව දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ඍජු ආයෝජන, කලඹ ආයෝජන, වෙනත් ආයෝජන, විදේශ සංචිත කියන එකේ අවබෝධයක් ලබා ගන්න. ඒකේ නෝට් එක මගේ පුතාලගේ ටියුට් එකේ තියෙනවා. මම උත්සාහ කරන්නේ පුතාලට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඔයාලට පුළුවන් ඒක කියවපු ගමන් තේරෙනවා වගේ දැනෙනවා. නමුත් මම ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් අරන් ගිහිල්ලා පැහැදිලි කරන්නම්. එතකොට හොඳටම තේරෙන මට්ටමක් ඒවි. එහෙනම් අපි ඊළඟට මේ කොටසට ලෑස්ති වෙමු. හොඳයි දැන් අපි උත්සාහ කරන්නේ මොකක්ද එහෙනම් මූල්‍ය ගිණුමේ මූල්‍ය වත්කම් වගකීම් ආශ්‍රිත ගනුදෙනු දානවා කිව්වේ ඒ ගනුදෙනු වල ස්වරූප ටිකනේ මේ කතා කරේ. දැන් මේ එක එක ස්වරූපයක් ගැන ඉගෙන ගන්න තමයි හදන්නේ. මේකේ පළවෙනි මම උගන්වනවා ඍජු ආයෝජන කියන්නේ මොකද්ද? ඍජු ආයෝජනයක් කියන්නේ ඒකේ නෝට් එක උතන තිබ්බට ඒක ප්‍රැක්ටිකල් තේරුම් ගමු. අපි හිතමු චීනීන මිනිස්සෙක් මේ කොරෝනා වෛරස් එකකින් පසුව අපේ රටේ යෙදෝම් පිරිවේ අඩුයි කියලා හිතලා එයා තමන්ගේ කර්මාන්තයක් ගෙනල්ලා ස්ථාපිත කරනවා අපේ රටේ. එතකොට මේ මුදලුකුත් විශාල මුදලුකුත් අරන් තමයි එන්නේ. අන්න ඍජු ආයෝජනය. හරි. දැන් අපේ රටේ සමහර ව්‍යාපාරිකයෝ හිතන්න පුළුවන් අපේ රටේ ආයෝජනය දැන් හොඳ නෑ. අපි ඉන්දියාවේ ගිහිලා ආයෝජනය කරා නම් හොඳයි කියලා අපේ රටේ කෙනෙක් ඉන්දියාවේ ගිහිලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙන්න මේක අපි කියනවා ඍජු ආයෝජනයක් කියලා. මේ ඍජු ආයෝජනයේ මුදල් ලැබෙන සහ මුදල් රටෙන් එළියට යන. නැත්නම් මුදල් ලැබෙන මුදල් ගෙවන. මුදල් රට ඇතුළට එන්න පුළුවන් ඍජු ආයෝජන තුල රටේ තියෙන මුදල් පිට රටට යන්න පුළුවන් ඍජු ආයෝජන තුල. එතකොට මෙන්න මේ දේවල් අපි දකිනවා ඍජු ආයෝජන වත්කම් ඍජු ආයෝජන වගකීම් කියලා. හරි. මුදල් අපේ රටට ඍජු ආයෝජන තුලින් එන්න පුළුවන්. මුදල් අපේ රටෙන් ඍජු ආයෝජන නිසා එළියට ගලාගෙන යන්න පුළුවන්. මෙන්න මේ සිද්ධි අපි දකිනවා ඍජු ආයෝජන වත්කම් ඍජු ආයෝජන වගකීම් කියලා. එතකොට මෙන්න මේ ඍජු ආයෝජන වත්කම් සහ වගකීම් ආශ්‍රිත ගනුදෙනු තමයි ඔය ඍජු ආයෝජන යටතේ දාන්නේ. මේකේ ඍජු ආයෝජන කියන එකේ අදහස් කරන්නේ අපි රටක් ලෝකයේ වෙනත් රටක් එක ගනුදෙනු කරනකොට ඒ රටවල් දෙකේ ඉන පාර්ශවයන් ඍජුවම අලුතින් ව්‍යාපාර ආරම්භ කරන තත්ත්වයක්.
එතකොට අපි ඇමරිකාවේ මිනිස්සෙක් අපේ රටේ ඇවිල්ලා අලුත් බිස්නස් එකක් පටන් ගත්තොත් ඒක අපි ඍජු ආයෝජනයක් ලෙස දකිනවා. ඊළඟට කලඹ ආයෝජන. මේ කලඹ හෙවත් විවිධ කියන වචනේ අදහස් කරන්නේ ඇත්තරම ව්‍යාපාර ගණනාවක කොටස් මිලදී ගැනීම, එහෙම නැත්නම් රජයේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම වගේ මූල්‍ය වත්කම් වල සිදු කරන ආයෝජන වලට තමයි අපි කියන්නේ මේ කලඹ ආයෝජන කියලා. මෙතනදී කොයි වෙලාවකවත් අලුත් ව්‍යාපාරයක් පටන් ගැනීමක් ගැන නෙවෙයි පැහැදිලි කරන්නේ. මෙතන කරන්නේ රටේ තියෙන මූල්‍ය වත්කම් වල ආයෝජනය කළා ව්‍යාපාර ආරම්භ කරන එක. එතකොට අපේ රටේ ඉන ධනවත්ම පුද්ගලයෙකුට පුළුවන් ලෝකේ වෙනත් රටක තියෙන කොටස් වෙළඳපොළක ආයෝජනය කරන්න. එතකොට එහෙම නැත්නම් අපේ රටක ඉන්න පුද්ගලයෙකුට පුළුවන් ලෝකේ වෙනත් රටක රජයක් විසින් නිකුත් කරන බිල්පත්වල ආයෝජනය කරන්න. එහෙම නැත්නම් ලෝකේ වෙනත් රටක ඉන්න මිනිස්සුෙකුට පුළුවන් අපේ රටේ තියෙන කොටස්, එහෙම නැත්නම් අපේ රටේ රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න. මෙන්න මේ தત્ත්වය තමයි අපි දකින්නේ කලඹ ආයෝජන කියලා. කලඹ ආයෝජන වලත් රටට මුදල් ගලා එන ප්‍රවාහයක්සේම රටෙන් එළියට මුදල් ගලා එන ප්‍රවාහයක් තියෙනවා. ඒ තුල කලඹ ආයෝජනත් වත්කම් සහ වගකීම් කියලා ස්වරූප දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟට මූල්‍ය ව්‍යුත්පන්න. ඒක අපේ රටේ නෑ කිව්වා. ඊළඟට වෙනත් ආයෝජන. දැන් වෙනත් ආයෝජන වශයෙන් යන්නේ මුදල් තැන්පතු ණය සහ අත්තිකාරම්. මුදල් තැන්පතු ණය සහ අත්තිකාරම් යන්නේ. ඒවා වත්කම් ස්වරූපෙන් හා වගකීම් ස්වරූපෙන් තියෙන්න පුළුවන්. ඊළඟ එක තමයි විදේශ සංචිත. දැන් විදේශ සංචිත ගත්තම ඒකට අයිති වෙන දේවල් ටිකක් තියෙනවා. දැන් ඔබට බෝඩ් එක බැලුවොත් එහෙම පැහැදිලිව පේනවා මේ මූල්‍ය රන් විදේශ සංචිත වලට අයිති වෙනවා. SDR එක. ඒ කියන්නේ විශේෂ ගැනුම් හිමිකම් නේද? SDR. මෙන්න මේක විදේශ සංචිත වලට අයිති වෙනවා. ඊළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංචිත IMF එකේ ශේෂ ටික. ඒක අයිති වෙනවා. ඒ වගේම විදේශ විනිමය ශේෂ හා වෙනත් ඒ අපේ රටේ තියෙන ඒවා ටික අයිති වෙනවා. මෙන්න මේ ටික අපි විදේශ සංචිත සුද්ධ කියන කොටසට අයිති වෙනවා. මේ කියන්නේ වත්කම් වල හා වගකීම් වල වෙනස් වීමේ සුද්ධ කොටස. හරි, වත්කම් වගකීම් වල වෙනස් වීමේ සුද්ධාගේ තමයි විදේශ සංචිත වත්කම් සුද්ධ කියලා මෙතන කියන්නේ. එතකොට මේවා මේ උසස් පෙළට ගැලපෙන ප්‍රමාණයෙන් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපි මූල්‍ය ගිණුමේ තියෙන අන්තර්ගත වෙන සියලු දේවල් ඉගෙන ගත්තා. එහෙනම් දැන් අපි දන්නවා ජංගම ගිණුමේ මොනවාද තියෙන්නේ? ඊළඟට අපි දන්නවා ප්‍රාග්ධන ගිණුමේ මොනවද තියෙන්නේ? අපි දන්නවා මූල්‍ය ගිණුමේ මොනවද තියෙන්නේ? දැන් ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ජාත්‍යන්තර වශයෙන් නැත්නම් ලෝකේ රටවල් අතර සිදුවන ආර්ථික ගනුදෙනු සමුදායක් දීලා ඔබෙන් අහනවා මේක කොයි ගිණුමටද අයිති වෙන්නේ කියලා ලියන්න කියලා. ජංගම ගිණුමටද, ප්‍රාග්ධන ගිණුමටද, මූල්‍ය ගිණුමට. සාමාන්‍යයෙන් ගොඩක් ළමයි කරන තියරි ඉගෙන ගන්නවා, ප්‍රශ්න කරන්නේ. කරත් හිතලා ලියන ප්‍රශ්න ගැඹුරු ප්‍රශ්න වලට යන්නේ. එයාලා තියරි විතරක් ඉගෙනගෙන යනවා. ඒකේ අවසාන වශයෙන් වෙන්නේ මොකක්ද? තමා රවටා ගැනීමක් පමණයි. තේන. තියරියේ ඉගෙනගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. තියරියත් එක්ක ප්‍රශ්න කරන්න ඕනේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් තියරිය විතරක් ඉගෙනගෙන ගිහිල්ලා සිලබස් එක කවර් කරන්න නම් අපිට උපරිම වශයෙන් මාස 6යි යන්නේ. මට තියරිය විතරක් උගන්වලා සිලබස් එක කවර් කරන්න නම් මාස 6න් ඉවර කරන්න පුළුවන් සිලබස් එක. කොහොමත් මම ඒ ලෙවල් සිලබස් එකම ඉවර කරනවනේ AT වල මාස 6න්. ඒකත් මාස 4න් වගේ ඉවර කරනවා. ඉතින් නමුත් තියරිය උගන්වලා පාස් පේපර් එක කරලා නිර්මාණශීලී ප්‍රශ්න කරලා බහුවන ප්‍රශ්න කරනකොට අපි විභාගයට කලින් ආසන්න වශයෙන් මාස 3කට කලින් තමයි ඉවර කරන්න ප්ලෑන් කරලා තිබ්බා. ඒ වගේම අපි ළඟ ප්ලෑන් එකක් තියලා ඇති. ඒ ප්ලෑන් එකට අනුව අනිවාර්යෙන් අපි පිළිවෙලට ඉවර කරනවා. නමුත් දැන් ඒක වෙනස් වුණා මේ කොරෝනා තත්ත්වෙත් එක්ක. දැන් අපි අලුත් ප්ලෑන් එකකට වැඩ කරන්නේ. දැන් අලුත් ප්ලෑන් එකට අනුව ඉවර කරනවා. කැමති කට්ටිය මේ තියරි එක ඕන අංග සම්පූර්ණ ඉගෙන ගන්න. ඔයාලට අංග සම්පූර්ණ ඉගෙන ගන්න ඕන නම් මම කියන විදිහටම හොඳට තියරි ඉගෙනගෙන එකට අදාළ ප්‍රශ්න කරන්න. හරි? දැන් ඕන මේ කොටසම අපිට ඕන විනාඩි 10න් උගන්වන්නත් පුළුවන්. හැබැයි එහෙම 10න් උගන්වුවොත් ප්‍රශ්න කරන්න බෑ. තේරෙයි ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කරනවා නම් මේ මට්ටමින් ඔයා ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයාලට ප්‍රශ්න කීපයක්ම දීලා තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය කියලා ප්‍රශ්න ගණනාවක් දීලා තියෙනවා. අපි ඒවට උත්තර හොයාගමු. දැන් ඔයාලට ටියුට් එකේ ප්‍රශ්න වල උත්තර ලියන වෙලාවයි දැන් තියෙන්නේ. හොඳයි, ඒ එක එක ප්‍රශ්නට උත්තර ලියන්න.
හරි දැන් ඔයාලා ප්‍රශ්න ටිකට ඔක්කොමට උත්තර ලියලා ඇති. මම තව පොඩි අලුත් දේවල් ටිකක් කියලා දෙන්න හදන්නේ. දැන් අපි ඉගෙනගෙන ඉන්නේ ගෙවුන් සේස් ලේඛනේ උපගිනුන්නේ. මොනවාද ගෙවුන් සේස් ලේඛනේ උපගිනුම්? ජංගම ගිනුම. ප්‍රාග්ධන ගිනුම. හරි. හරි. ඊළඟ මූල්‍ය ගිනුම. මේමනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. හරි. දැන් මේ ඔක්කොම ගිනුම් වාර්තා වෙන මොන මූල ධර්ම යටතේද? හර බැර කියන මූල ධර්ම යටතේ තමයි යන්නේ. මේකත් හර බැර මේකත් හර බැර කියන මූල ධර්ම යටතේ තමයි යන්නේ. හරි. මේ ගිනුම් වාර්තා වෙන විදිය. දැන් මේ ජංගම ගිනුමේ අපි දන්නවනේ වෙළඳ ගිනුමක් තියෙනවා කියලා. එතකොට වෙළඳ ගිනුමක් තියෙනවා. වෙළඳ ගිණුමේ ශේෂයක් තියෙනවා කියලා හිතන්නකෝ 20ක ධන ශේෂයක්. හරි. එතකොට වෙළඳ ගිණුමේ දැන් මම මේ හරබැර කියන එක මකලා දානවා. මේවා හරබැර ලෙස වාර්තා වෙනවා කියලා විතරයි මම කිව්වේ. හරි. වෙළඳ ගිණුමේ ධන 20ක ශේෂයක් තියෙනවා කියලා හිතන්නකෝ. සේවා ගිණුමේත් ධන 10ක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට උත්තරේ මොකද්ද? භාණ්ඩ හා සේවා ගිණුමේ උත්තරේ 30යි. එහෙනම් මේ 30 තේරුම මොකද්ද? වෙළඳ හා සේවා ගිණුමේ ශේෂය. හරි. එතකොට මේකට ලියන්න පුළුවන් අපිට වෙළඳ හා සේවා ගිණුමේ ශේෂය. එන වෙළඳ හා සේවා ගිණුමේ ශේෂය කොහොමද ගන්න කියලා තමයි මම මේ පෙන්වන්න හදන්නේ. අපි දැන් බලමුකෝ ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය 30යි කියලා හිතන්නකෝ. ඊළඟට අපි හිතන්නකෝ ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය ධන 20යි කියලා. හරි. හරි මේකත් ධන 30යි කියලා හිතන්නකෝ. එතකොට ඔක්කොම ගත්තම 30යි මේ 30යි මේ 30යි මේ 20යි. ඒ ටික එකතු වුණාම කීයද ඔක්කොම 50යි 80යි. අන්න මේකට අපි කියනවා ජංගම ගිණුමේ ශේෂය. හරි මම මේ ශේෂ ගන්න විදිහ තමයි කියන්නේ. හරි. ඒ කියන්නේ හැම ගිණුමකම එහෙනම් ශේෂයක් නිර්මාණය වෙනවා. භාණ්ඩ ගිණුමේ ශේෂයක් නිර්මාණය වෙනවා. සේවා ගිණුමේ ශේෂයක් නිර්මාණය වෙනවා. ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂයක් නිර්මාණය වෙනවා. ඇයි ඒ? ලැබීම් ගෙවීම් අතර වෙනසක් තුල ශේෂයක් නිර්මාණය වෙනවා. ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂයක් නිර්මාණය වෙනවා. ඒතර මේ ටික ඔක්කොම මේ ගිණුම් හතරම එකතු කරපුවාම ඒකට අපි කියනවා ජංගම ගිණුමේ ශේෂය කියලා. ඊළඟ ජංගම ගිණුමේ ශේෂයෙන් පස්සේ ප්‍රාග්ධන ගිණුමේ ලැබීම් හා ගෙවීම් ගැලපිලා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයක් එනවා කියලා හිතන්න 30ක්. ඒතර ඔක්කොම 110යි. හරි 110ක ශේෂයක් එනවා. එතකොට පුතේ මේකට කියනවා අපි ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියලා. ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියලා අපි මේකට කියනවා. හරි දැන් එතකොට එහෙනම් ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ගන්න විදිය දන්නවා. අර ගිණුම් 4යි ප්‍රාග්ධන ගිණුමේ ශේෂය එකතු කරලා තමයි ගන්න. දැන් මොකක්ද එතකොට මේ මූල්‍ය ගිණුමින් කෙරෙන්නේ? හරි මූල්‍ය ගිණුම. ඒතර මූල්‍ය ගිණුමෙත් අර ඍජු ආයෝජන ඒකෙත් වත්කම් වගකීම් කිය තියෙනවනේ. වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. හරි. කලඹ ආයෝජන එනත විවිධ ආයෝජන කියලා කියන්නත් පුළුවන් ඈ. කලඹ ආයෝජන එහෙම නැත්නම් විවිධ ආයෝජන. ඒකේ වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. හරි. ඊළඟට වෙනත් ආයෝජන මූල්‍ය ව්‍යුත්පන්න අයින් කරලා තියන්නේ. ඒකේ වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. හරි. ඊළඟට විදේශ සංචිත සුද්ධ. විදේශ සංචිත සුද්ධ. ඒකේ වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. හරි මේ විදිහට තියෙනවනේ. ඒතර මේ ටික එකතු කරලත් අපිට පුළුවන් මූල්‍ය ගිණුමේ ශේෂයක් ගන්න. හරි මූල්‍ය ගිණුමේ ශේෂයක් ගන්න පුළුවන්. ඔන්න ඊළඟට අහගෙන ඉන්න. දැන් මං කිව්වා නේද ජංගම ගිණුම හදන්නේ හර බැර කියලා දිත්ත සටහන් මූල ධර්මයකට. එතකොට මට කියන්න බලන්න ජංගම ගිණුමේ ශේෂයක් ආවට පසුව එක්ක මේ ශේෂය හර ශේෂයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ශේෂය බැර ශේෂයක් වෙන්න ඕනේ. එතකොට එහෙම ඒ කියන්නේ එක්ක මේක 110ක හර ශේෂයක් එක්ක මේක 110ක බැර ශේෂයක්. හරි? අපි හිතමුකෝ මේක 110ක බැර ශේෂයක් කියලා ධනනේ ඉලක්කමක් තියෙන්නේ. 110ක බැර ශේෂයක්. 110ක මෙතන බැර ශේෂයක් තියෙනවා නම් මේ මූල්‍ය ගිණුමේ මේ අවසාන පිළිතුර වෙන්නත් ඕනේ 110ක හර ශේෂයක් මතක තියාගන්න.
ඒ කියන්නේ මේ ඉලක්කමම තමයි මූල්‍ය ගිණුම එන්න ඕනේ. හැබැයි මෙයා බැර වෙලා එනකොට මේ දෙන්නගේ එකතුව ඊට සමානව මෙයා හර වෙන්න ඕනේ. හරි? ඒක තමයි දිත්ත සටහන් මූල ධර්මයට අනුව තියෙන්නේ. අර කැපිලා යනවා කියලා ඉගෙන ගන්න එපායි. දැන් අපි ඉස්කෝලවල එහෙම අපි දැකලා තියෙනවා සමහර විට නැත්නම් වාගේ පොත්පත්වල එහෙම දකින්න පුළුවන්. සමහර විට මෙහෙම කියන්න පුළුවන් ධන 110යි ඍණ 110යි මෙහෙම කැපිලා යන්න ඕනේ. එහෙම නෙවෙයි වෙන්නේ. ඒකේ කැපිලා යනවා කියන එකක් නෙවෙයි වෙන්නේ. ඒකේ වෙන්නේ මේ බැර ඓක්‍ය දිත්ත සටහන් මූල ධර්මයේ බැර අගය මූල්‍ය ගිණුමේ හර අගයට බැලන්ස් වෙනවා කියන එක. හර බැර තුලණය වීමක් වෙන්නේ. හරි? මේ දෙකම තියෙනවා හර බැර බැලන්ස් වීමක් වෙන්නේ එකයි වෙන්නේ. එතකොට ඇයි බැලන්ස් වෙන්නේ? ඒ බැලන්ස් වෙන්න හේතුව තමයි මම නැවත කියනවා මෙන්න මේ ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍යණය කරන ආකාරය තමයි. මූල්‍යණය කියලා කියන්නේ පියවා ගන්න ආකාරය එහෙම නැත්නම් ඒක ශේෂය ලබා ගන්න ආකාරය. හරි? ඒක තමයි අපි කතා කරන්නේ. මූල්‍යණය කරන ආකාරය. ඒක නිසා තමයි මේ වත්කම් වගකීම් කියලා අයිටම් දෙකක් යටතේ පෙළ ගස්සලා තියෙන්නේ. එතකොට මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍යණය කරන ආකාරය තමයි මූල්‍ය ගිණුමේ තියෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය බැර තීරුවේ යම් ඓක්‍යයක් වේද ඒ සමානව හර තීරුවේ ඓක්‍යයක් තමයි මූල්‍ය ගිණුමින් එන්න ඕන. හරි. මෙයා බැරි වෙලාවත් හර වුණා නම් මෙයා හර වුණා නම් ඒ ඉලක්කමට සමානව මෙයා බැර ඉලක්කමක් එන්න ඕන. එතකොට දැන් අපි ඊළඟට කරන්න හදන්නේ පුතේ ඇත්තටම ඔන්න ඔය ක්‍රමයට ඒ කියන්නේ ජංගම සහ ප්‍රාග්ධන ගිණුම තුලණය කළ ශේෂය අරන් ඒ ශේෂයේ මූල්‍ය වන ආකාරයේ මූල්‍ය ගිණුමෙන් හදලා පෙන්නන එක තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් මෙයාගේ බැර තීරුව හරි හර තීරුවේ හරි එකතුවට මෙයාගේ බැර හර තීරුව සමාන කරවීමක් තමයි අපි ගෙවුන් ශේෂ ලේඛන ආකෘතියෙන් ඊළඟට පුහුණු වීම කරන්නේ. ඒ වගේම තමයි අවාසනාවට මේ ශේෂයේ සමාන නොවුනොත් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ වැරදි කියලාද කියන්නේ? අපි හැදුවා වැරදි කියනවට වඩා ඒක තුල මේ වැරදි අත්හැරීමක් තියෙනවා කියලා අපි පිළිගන්නේ හොඳයි. හරි. අපි හැදුවා වැරදි කිව්වම ඒක ලොකු ප්‍රශ්නයක්නේ. නමුත් ඒ ගිනුම හදන එක තුල වැරද්දක් ගොඩ නැගිලා තියෙනවා. ඒක තුල අයිතම් මගහැරිලා තියෙනවා කියලා කියන එක හොඳයි. ඒ කියන්නේ නම් මොකක්ද? යම් හේකින් ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට සමානම මූල්‍ය ගිණුමේ ශේෂය ආවේ නැති වුණොත් එතන වැරද්දක් එහෙම නැත්නම් අත්හැරීමක් සිදු වෙලා තියෙනවා කියලා ඔබට ඊළඟට මේ ගෙවුන් ශේෂ ලේඛන ආකෘතියත් එක්කම ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ගෙවුන් ශේෂ ලේඛන ආකෘතියට ඔබ එන්න පෙර ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. මොකක්ද අවබෝධය? මේ ආකෘතිය තුල අපි ඔප්පු කරන්න ඕනේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට සමාන ශේෂයක් මූල්‍ය ගිණුමෙන් එන්න ඕනේ. හැබැයි එනකොට සමාන ශේෂය මෙයා බැර වෙලා තියෙනවා නම් මෙයා හර වෙලා තියෙන්න ඕනේ. මෙයා හර වෙලා තියෙනවා නම් මෙයා බැර වෙලා තියෙන්න ඕනේ එක සමාන ඉලක්කමකින්. එහෙම අපි සමාන කර ගැනීමක් තමයි ගෙවුන් ශේෂ ලේඛනයෙන් කරන්නේ. ඊළඟට කියන්න ඕන දෙයක් තමයි මේ ගෙවුන් ශේෂ ලේඛන අපි ඊළඟට හදන්න උත්සාහ කරනකොට සමස්ත ශේෂය කියන එක හොයන්න උත්සාහ කරන්න එපා. පරණ ගෙවුන් ශේෂ ලේඛන ආකෘතියේ සමස්ත ශේෂය අපි දැක්කා. අලුත් ගෙවුන් ශේෂ ලේඛන ආකෘතියේ සමස්ත ශේෂයක් නිරූපණය වෙන්නේ නැහැ. හරි? ඒ නිරූපණය වෙන්නේ නැත්තේ ඇයි ඒ? එහෙනම් සමස්ත ශේෂය කොහොමද හොයාගන්නේ කියන එක අපි ඒකත් ඉදිරියේදී ඉගෙන ගමු. එහෙනම් දැන් අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද? මේ ලබාගත් දැනුම පදනම් කොටගෙන ගෙවුන් ශේෂ ලේඛනයේ ආකෘතිය පිළියෙල කරන ආකාරය. ඒ ආකෘතිය පිළියෙල කරද්දී ඒකට සිස්ටම් දෙකක් තියෙනවා. ක්‍රම දෙකකට හදන්න පුළුවන් ඒ ආකෘතිය. ඒ මොකක්ද ඒ ක්‍රම දෙක කියන එකත් හොඳට තේරුම් අරන් ඒ වගේම සමස්ත ශේෂයක් ගෙවුන් ශේෂ ලේඛනයේ ආකෘතියේ පේන්නේ නැහැ. එහෙනම් පේන්නේ නැති එක කොහොමද හොයාගන්නේ කියන එකේ අවබෝධයත් ලබාගෙන අපි ඉදිරියට සම්බන්ධ වෙලා යමු. එහෙනම් අපි ඒක තමයි ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ. හොඳයි අපි ඒකේ නම් ඊළඟ දවසේ සම්බන්ධ වෙලා සාකච්ඡා කරමු. ඊළඟ දවස ඉක්මනින්ම ලැබේවි. ඒ වගේම තමයි ඔයාලගේ විෂය කොටස් ගත්තම විෂය කොටස් වල අපි ආර්ථික වර්ධනය සංවර්ධනය කියන පාඩමත්
අන්තර්ජාතික වෙළඳාම් පාඩමත් කියන දෙකම එකට යනවා. මේ වන විට මම දැන් දන්නවා එක්සෑම් එක ඔයාලගේ එක්සෑම් එක සැප්තැම්බර් මාසයේ තියනවලු. බය වෙන්න එපා. මම ගෲප් එකේ දානවා සැප්තැම්බර් වෙන විට පන්ති ආවරණය වන සහ කරන ක්‍රියාදාමය අපි කොහොමද සැප්තැම්බර් කියන විභාගයට මූණ දෙන නව සැලසුම ඉදිරිපත් කරනවා. ඔබ මට පැහැදිලිව කියන්න ඕනේ මේ සැලසුමේ අනිවාර්යෙන් මං ඉඳලා ඒකක් ගන්නවා කියලා ඔබ දැඩි අදිෂ්ඨානෙන් ඉන්න. පැහැදිලිවම වගකීමක් කියන්නේ අපි හොඳ සැලසුමක් ඉදිරිපත් කරනවා. අපි ඉස්සර සිසිජි ආයතනයේට ළමයි ඇවිල්ලා තමයි ඉගෙන ගන්න අවස්ථාව තිබ්බේ. අද සිසිජි එකට දැන් ඇවිල්ලා ඉගෙන ගන්නවා වගේම අපිට ඉදිරියේදී මේ විදිහටත් ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපිට ක්‍රම කීපයක් යටතේ ඔයාලට උගන්වන්න පුළුවන් වීම නිසා අපිට ලොකු සහයෝගයක් ඔයාලට මේ පාර විභාගයට ලබා දෙන්න පුළුවන්. අපි සිලබස් එක හරියට ඉවර කළා හරියට විභාගෙ ලියමු. හරි. ඒ වගේම රිවිෂන් පන්ති ගැනත් මම පැහැදිලි කරන්න මේ සතියේ ඉඳලා රිවිෂන් පන්තිත් ආරම්භ කරනවා. එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි ආයිබෝවන්.